තෙරුවන් සරණයි සියලු දෙනාටම අද ඔක්තෝබර් මාසේ 15 වෙනිදා විශේෂ දිනයක්. අද අපි විසුද්ධි මාර්ගයේ අවසාන කොටස ප්‍රඥා කොටස කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා අපගේ ප ဋ ාණ ධර්ම සභාවේ ගරු අනුශාසක පූජනීය කොරතොට වෙස්සබු ස්ථවිරයන් පාදයන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උන්වහන්සේගේ අවසරය ඇතිව අපි විසින් ආරාධනා කර සිටියා ත්‍රිපිටකාචාර්ය අපේ කුමුදුනී දහනායක මහත්මියට. ඉතින් අපි සියලු දෙනාම බොහෝම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ ගුරුතුමියට අපිට අද පටන් මේ ප්‍රඥා කොටස විසුද්ධි මාර්ගයේ ආරම්භ කරන්න කියලා කුමුදුනී මහත්මිය ඔබතුමියට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි. අයනෝ නේද? ඇහෙනවා මිස් හොඳට ඇහෙනවා මිස්. තෙරුවන් සරණයි. අද අප මේ ආරම්භ කරන්න සූදානම් වන්නේ කළුබෝවිල මහත්මයා සඳහන් කළ පරිදි තුන්වෙනි කොටස සීල සමාධි ප්‍රඥාවල පළමුවම අපි ආරම්භයට සිල් සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සමාදන් වූ ශීලය ශීල විසුද්ධිය පිණිසද උතුම් නිවන් සුව පිණිසද හේතු වේවා. සාදු 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 සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. පළමුවෙන්ම අප පළමුවෙන්ම ගෞරවනීය අපගේ අනුශාසක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අපි අද දින මේ වහන්සේගේ අනුශාසනා පරිදි විසුද්ධි මාර්ගයේ ශීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනේ ප්‍රඥා කොටස ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. නම් තෙරුවන් සරණයි කියලා අපි හැමදාම පාඩම ආරම්භ කරමු. දැන් මේ ප්‍රඥා කොටස ආරම්භ වන්නේ ස්කන්ධ නිර්දේශයෙන්. අපි අභිඥා නිර්දේශ දක්වා කරලා තියෙනවා. ප්‍රඥා නිර්දේශය අද ආරම්භ කරන්නේ. එතකොට දැන් සීලය සමාධිය යොදා යෝගාවචර භික්ෂූන් වහන්සේ ඊළඟට
උන්වහන්සේ ප්‍රඥා කොටස තමයි ආරම්භ කරන්න උත්සාහ කරන්නේ. ඒ අනුව තමයි අපි ඉගෙන ගන්නේ. පළමුවෙන්ම ස්කන්ධ නිर्देशය තමයි සඳහන් වෙන්නේ. දැන් අර සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා තමයි පොතේ මුලින්ම සඳහන් වෙන්නේ. දැන් සීල කොටස නිම කරා ඊළඟට චිත්ත භාවනාව අභිඥා දක්වා පංච අභිඥා දක්වා සමාධි කොටස නිම කළ මේ යෝගාවචරන් වහන්සේ දැන් ප්‍රඥාව වැඩි වීම සඳහා තමයි උන්වහන්සේ සූදානම් වෙන්නේ. දැන් මේ කොටස අපි පුළුවන් තරම් උත්සාහ කරමු මේ අපිට නියමිත කාලයේ අවසන් කරන්න පුළුවන්ද කියලා. පුළුවන් තරම් අපි කරමු. දැන් පඤ්ඤං භාවයන් ප්‍රඥාව දැන් ප්‍රඥා භාවනාව වැඩිම සඳහා සූදානම් වෙන යෝගාවචරන් වහන්සේ කටයුතු කළ යුතු ආකාරය තමයි මේ විසුද්ධි මාර්ගයේ මේ කොටසෙන් සඳහන් වෙන්නේ. දැන් ප්‍රඥාව අපි දන්නවා ප්‍රඥාව කියන්නේ බුදුදහමේ තියෙන විශේෂ දහම් කොටසක් ප්‍රඥාව. වෙන කිසිම දහමක මේ ප්‍රඥාව කියන කොටස නැහැ. නුවණ උගත්කම ඒ වගේ කොටස් තිබුණාට ප්‍රඥාව ගැන සඳහන් වෙන්නේ බුදුදහමේ පමණයි. දැන් ප්‍රඥා භාවනාව ගැන සාකච්ඡා කරන්න පළමු අපි පොතේ සඳහන් වෙන අයුරු ප්‍රඥාව නම් කිම මේ වගේ ප්‍රශ්න කීපයක් අනුසාරයෙන් තමයි කරුණු මේ පොතේ සඳහන් කරන්නේ. ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා. එතකොට ප්‍රඥාව කියලා සඳහන් වන්නකොට අපිට පැහැදිලි දැන් කුසල් සිතේ යෙදෙන විදර්ශනා ඥානය තමයි ප්‍රඥාව කියලා අදහස් කරන්නේ මේ අනුව අපේ දහම අනුව. එතකොට මේ විදර්ශනා ඥානය කිසිම ධමක තවත් ඇත්තේ නැහැ. බුද්ධෝත්පාද කාලයක පමණයි බුදුරජාණන් වහන්සේගේ මුවින් පමණයි විදර්ශනා ඥාන උගන්වන්නේ. ඉතින් මේ ප්‍රඥාව යෙදෙන්නේ ඒ කුසල් සිතේ විදර්ශනා ඥානය. දැන් සමාධි කොටසේ විදර්ශනා ඥානය ලබා ගන්න පාදක වන කරුණු සියල්ලක්ම සඳහන් වුණා. එතකොට මෙන්න මේ විදර්ශනා ඥානය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට දර්ශනා ඥානය දැන් ලෞකික අවස්ථාවේ අර අපි දන්නවා චිත්ත විසුද්ධි සම්පූර්ණ කරගෙන ඒකට තව ඉස්සරහට ඒක සම්පූර්ණයෙන් අපි සාකච්ඡා කරනවා. ඒ මග්ගා ඥාන දර්ශන විසුද්ධි. ඒ කියන්නේ සීල විසුද්ධි, ditthi විසුද්ධි, චිත්ත විසුද්ධි. ඒ වගේ මේ විසුද්ධීන් විමා කරගත්තට පස්සේ මෙන්න මග්ගා ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් තමයි මේ ලෞකික අවස්ථාවෙහි අවසන් වශයෙන් භාවනාවේ ඇතුළත් වෙන්නේ. එතකොට ඒක සමාධි භාවනාව අපි සඳහන් කරා. එතකොට මේ ප්‍රඥාව විවිධාකාරයි. විදර්ශනා මාර්ග ප්‍රඥාව කියලා කිව්වට සම්පූර්ණයෙන් මේක මෙතනින් තේරුම් වෙන්නේ නැහැ. අපි ඒක විස්තර කරගන්න ඕන. කුසල් සිතේ යෙදුණු විදර්ශනා ඥානය කියන එක තමයි ප්‍රඥාව කියලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සඳහන් වෙන්නේ. එතකොට මේ විදර්ශනා ඥානය ප්‍රභේදාකාරයෙන් එක කොටස් ආකාරයෙන් දැන ගැනීම අර්ථයෙන් තමයි ප්‍රඥා කියලා කියන්නේ. අරමුණ හැඳින ගැනීම, විශේෂ දැන ගැනීම, නානා ප්‍රකාරයෙන් ප්‍රභේද වශයෙන් දැන ගැනීම. අන්න මේ වගේ කාරණා තමයි ප්‍රඥාවෙන් අපි ඉගෙන ගන්න. ප්‍රඥාව කියන කොටසෙන් අපිට තේරුම් කරගන්න ඕන. දැන් මේ ප්‍රඥාව කොටස් තුනක් හැටියට සඳහන් වෙනවා. සංඥා, විඥාන, පඤ්ඤා. සංඥා, විඥාන, පඤ්ඤා කියලා මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. දැන් මේක මොකද සංඥා කියන්නේ? සංඥාව කියන්නේ හැඳිනීම් මාත්‍රයයි. හැඳිනීම් මාත්‍රේ සංඥා. මේකට උදාහරණ අපි පස්සේ සඳහන් කරනවා. හැඳිනීම් මාත්‍රේ පමණයි සංඥාව කියන්නේ. එතකොට විඥාන කියන්නේ ඒක දන්න බව. ඒකත් දන්න බව. විශේෂ ගුණ විශේෂ වශයෙන් දැනීමක් නොවේ.
එතකොට ප්‍රඥාව කියන්නේ විශේෂ වශයෙන් දැන ගැනීම තමයි ප්‍රඥා කොටසදී සඳහන් වෙන්නේ. මේකට උදාහරණයක් දීලා තිනවා පොතේ. දැන් මෙතන අපි දන්නවා රන් කියන රත්රන් කියන බඩුවක් ආභරණයක් හෝ රත්රන් කොටසක් හෝ උදාහරණ වශයෙන් අරගෙන අපිට කරුණු පැහැදිලි කරලා තියෙන්නේ කවුරුද දන්නවා මේ රත්රන් ගැන. රත්රන් කියන වටිනා දෙයක්. නමුත් මේක කුඩා දරුවෙක්, ගම්වැසියෙක්, සාමාන්‍ය ගම්වැසියෙක්, ඊළඟ රන් කරුවෙක් යන තුන්දෙනාගේ වශයෙන් මේ රත්රන් දිහා බලන ආකාරය තමයි මේ උදාහරණය හැටියට අරගෙන තියෙන්නේ. දැන් අපි දන්නවා කුඩා දරුවෙක් රන් කැබැල්ලක් නැත්නම් රන් ආභරණයක් එයාට අහුනොත් එයා අතට ගත්තොත් එයාට හරි ආසයි මේකට. මොකද මේක දිලිසන ගතියක් තියෙනවා, හැඩයක් තියෙනවා. එයාට මුකුත් තේරෙන්නේ නැහැ. නමුත් අර එකේ දිලිසන ගතියට ඒකේ තියෙන පිරිසුදු ගතියක් ඒ බබාට දරුවට තේරෙන්න පුළුවන්. ඒ වගේ අනේ ලදරුවා ඒක තියාගන්නවා මේක ලස්සනයි කියලා. මේක ලස්සනයි වෙන දේවල් වලට වඩා වෙනස්. ඒක නිසා එයා ඒක තියාගන්න පුළුවන් උත්සාහ කරනවා. නමුත් කිසිම තේරුමක් නැහැ. එයා දන්නේ නැහැ ඒකේ තියෙන වෙන කිසිම ලක්ෂණයක්. ඒක හැඩ නිසා ලස්සන නිසා ළඟ තියාගන්න. ඒතර කුඩා දරුවා ලදරුවාගේ අදහස ඒකයි. දැන් ඇවිදගෙන යන දරුවෙක් හරි ධන ගාන දරුවෙක් හරි මේක රන් ආභරණයක් රන් කැබැල්ලක් ගත්තාම එයා ඒක ලස්සන නිසා තියාගන්නවා. එච්චරයි. එයාට අමතක වුණොත් අමතක කළා දාලත් යනවා. ඒ ලදරුවාගේ ස්වභාවය. අනේක තමයි සංඥාව. එයාට සංඥාවක් විතරයි තියෙන්නේ. දැන් ගම්වැසියෙක් සාමාන්‍ය මිනිස්සෙක් මේ රත්රන් කැබැල්ල රත්රන් කොටස ආභරණය අතට ගත්තාම යාට තේරෙන්නේ මේකේ යම්කිසි වටිනාකමක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. මේක අනිත් දේවල් වලට වඩා වෙනස් දෙයක්. මේකේ යම්කිසි වටිනාකමක් තියෙනවා. පොඩි දරුවා යාට වටිනාකමක් ගැන දන්නේ නැහැ. මේ ගම්වැසි මිනිස්සයා ඒ වටිනාකමක් තියෙනවා කියන අදහසින් මේක තියාගන්නවා. මොකද එයා දන්නේ නැහැ. මේක මොනවාද කියලා විස්තරයක් දන්නේ නැහැ. හැබැයි එයා වටින දෙයක් කියලා හිතන් තියාගන්නවා. එතකොට රන් කරුවා මේ රන් ආභරණේ රන් කැබැල්ල දැක්කම අන්න යාට තමයි හොඳම නුවණක් තියෙන රන් මේ රත්රන් කොටස සම්බන්ධව. එයා දන්නවා මේකේ තියෙන සංයුතිය රත්තරන් කොච්චර තියෙනවද? ඒක මේ වෙන ලෝහ වර්ග කොච්චර තියෙනවද? මේක කොච්චර මිල වෙනවද? ඒ වගේ මේ සියලුම කරුණු දන්නේ රන් කරුවා. රන් කරුවා දන්නවා. යා සියලුම කරුණු දන්නවා. අන්න ඒක තමයි ප්‍රඥාව. එතකොට මේ සංඥා විඥාන පඤ්ඤා කියන තෙරුවන් සරණයි මිස් සමා වෙන්න. තෙරුවන් සරණයි මිස් සමා වෙන්න. මිස් පොඩ්ඩක් මිස්ගේ ලයින් එක පොඩ්ඩක් කැඩි එන්නේ මිස් පොඩ්ඩක් ඇහිලා ආයෙ ටිකක් නැති වෙලා ආයෙ ඇහෙනවා මිස් පොඩ්ඩක් තන ප්‍රශ්නයට දන්නේ මිස් පොඩ්ඩක් එක දිගට ඇහෙන්නේ මිස් පොඩ්ඩක් නැති වෙලා තමයි ඇහෙන්නේ. ඒ මොකද දන්නේ නැහැ. දැන් ඇහෙනවද? ඔය දැන් ඇහෙනවා මිස්. දැන් හොඳට ඇහෙනවා මිස්. හරි මිස් හරි. තෙරුවන් සරණයි. මේ පැත්ත වෙනස් කරාම හරි ගියා. හොඳයි. තෙරුවන් සරණයි. ඉස්සෙල්ලා කියපු ටික තේරුණාද? ඒක පැහැදිලි නේ? පැහැදිලි මිස් ඒ ටික පැහැදිලි. එතකොට සංඥා විඥාන පඤ්ඤා කියන කොටස් තුන තමයි මේ සඳහන් කරේ අපි. ලදරුවා හැටියට දැනගන්න ආකාරය රන් කැබැල්ල, සාමාන්‍ය ගම්වැසියෙක් විදිහට දැනගන්න ආකාරය, ඊළඟ රන් කරුවා විසින් දැනගන්න ආකාරය. මේ ආකාරය. එතකොට ප්‍රඥා දැන් අන්න ඒ වගේ ප්‍රඥා කොටස තමයි මේ දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ. කියන්නේ ඒ භාණ්ඩේ කොටසේ සම්පූර්ණ මේ වටිනාකම දන්න පුද්ගලයා හැටියට මේ විදර්ශනා භාවනාවෙන් තමාට ලැබෙන දැනීම විවරණය කරගන්න ආකාරය. එතකොට මේ ප්‍රඥාව ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ කොටස් තුන. එතකොට මේ රන් කරුවා දැනගන්න ආකාරයට රන් ආභරණ දැන ගැනීම තමයි මෙතන ප්‍රඥා කියලා කියන්නේ. දැන් සංඥාවර කිව්වාගේ ලදරුවාගේ මේ රත්රන් හැඳීම වගේ විඥානයේ ගම්බැසියාගේ හැඳිනීම වගේ ප්‍රඥාව රන් කරුවාගේ හැඳිනීම වගේ. එතකොට මේ
දැන් මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. රන් කරුවා දන්නා ආකාරයෙන් දැන ගැනීම. මෙසේ මේ ප්‍රඥාව මේ විදිහට විස්තර කරන අතරේ මේ බුදුරජාණන් වහන්සේ ඊටමත් සියුම් වශයෙන් මේ ප්‍රඥාව දේශනා කළා තියෙනවා. ප්‍රඥාව සම්බන්ධ වහන්සේ ප්‍රඥාවෙන් තමයි සියල්ල අවබෝධ කරගෙන මේ ධර්ම අපිට දේශනා කළා තියෙන ලෝකයට. ඉතින් ඒ අනුව තමයි මේ කොටස සඳහන් වෙන්නේ. එමෙතන මේ පුංචි කතාවක් දීලා තියෙනවා මේ නාගසේන රජුන් සහ මිලිඳු රජු අතර වූ සාකච්ඡාවක් සම්බන්ධව අපිට මේ කරුණු පැහැදිලි කිරීම සඳහා නාගසේන ස්වාමීන් වහන්සේ දේශනා කළ තිනවා මහරජ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කරයක් කළසේක. එතකොට මිලිඳු දන්නවනේ මිලිඳු ප්‍රශ්නේ කතාව සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවනේ මේ ඒකේ සාකච්ඡාව ගැන කියන්නේ. මිලිඳු රජ කියනවා ස්වාමී නාගසේන ස්ත්‍රයන් වහන්සේ බුදුහු කවර දුෂ්කරයක් කළසේක්ද? බුදුරජාණන් වහන්සේ මොන වගේ දුෂ්කර කාර්යයක්ද කරේ කියලා. එතකොට කියනවා මහරජ එක් අරමුණක පවත්න අරූපී වූ චිත්තචෛතසික ධර්මයන් අතුරෙන් දැන් එක අරමුණක තියෙන නාම ධර්ම අරූපී ධර්ම කියන්නේ නාම ධර්ම අතුරින් මේ පස්ස මේ වේදනා මේ සංඥා මේ චේතනා මේ චිත්ත මේ වෙනස් දේවල් මේ විදිහට දේශනා කිරීම වෙන කෙනෙකුට කරන්න බැරි තාමත් දුෂ්කර කටයුත්තක් කියලා නාගසේන ස්වාමීන් වහන්සේ මිලිඳු රජුන්ට දේශනා කරා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් තමයි මේ නාම රූප ධර්ම අඳුරගෙන නාම රූප වෙන් වශයෙන් දේශනා කරේ. ඒකයි එතන කියන්නේ. එතකොට ළඟට අපිට ගන්නනවා මේ අපි දන්නවා මේ ධර්මයේ හැම තැනකම ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් විස්තර කරනවා හැම කරුණක්ම. එතකොට මේ ප්‍රඥාවෙත් මේ කරුණු හතර අනුව විවරණය කරනවා. එතකොට මනවින් මේ ප්‍රඥාව අපිට පැහැදිලි වෙනවා. බුදුරජාන් වහන්සේ හැම ධම් කරුණක්ම ඒ විදිහට තමයි උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. දැන් ලක්ෂණ කියන්නේ ස්වභාවය, විශේෂ ස්වභාවය. එතකොට මේ රූප ධර්මයන්ගේ මේ ඊළඟ අරූප ධර්මයන්ගේ සියල්ලෙහිම අරමුණෙහි වැද ගැනීම ස්වභාවය ආදී එකිනෙකෙහි පවත්න විශේෂ ස්වභාවය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සියලු දේට සාධාරණ ස්වභාවය කිසිම වෙනසක් නැතිව කිසිම අඩුවක් නැතිව අවබෝධ කිරීම තමයි ප්‍රඥාවේ ලක්ෂණය. එතකොට මේ යෝගීන් වහන්සේට ප්‍රඥාව උපදවා ගත්තාම තමයි මේ සියලු කරුණු වැටහෙන්නේ. ඒත් කිසිම කෙනෙකුට ඒවා මේ අපි දැන් පොතපත මගින් ඉගෙන ගැනීම මාර්ගයෙන් ඵලතෝഘോഷ ප්‍රත්‍යයෙන් අපි ධම් කරුණු ඉගෙන ගත්තට ඒක උගත්කමක් මිසක් අවබෝධයක් නොවේ. මේ අවබෝධය ලබා ගැනීම සඳහා ප්‍රඥාව උපදවාගත යුතුමයි. ඒ ප්‍රඥාව උපදවා ගන්නා ආකාරය කෙසේද සිදුවන්නේ කියන එක තමයි මේ කොටසෙන් අපිට පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ වරමුණේ නාම රූප ධර්ම ඒ චිත්තෝත්පාද ඒ කරුණු වල වැද ගන්න ස්වභාවය කිනෙක කරුණු වැද ගන්න ස්වභාවය ඒ කිනෙක හිතපවත්න විශේෂ ස්වභාවය ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය එහි පැහැදිලි වෙන ආකාරය තමයි දැන ගැනීම තමයි කිසිම වෙනසක් නැතිව වැරද්දක් නැතිව නියම වශයෙන් පිරිසුදු ලෙස අවබෝධ කිරීම තමයි ප්‍රඥාවේ ලක්ෂණය. ලක්ෂණ කියන කොටස එහෙමයි විස්තර වෙන්නේ ලක්ෂණ. ඊළඟ රස කියන එක දැන් හැම ධමකම රූප ධර්මයන්ගේ විශ්නාම රූප ධර්මයන්ගේ ඒ ස්වාභාවික ගතිය මුවා කරන ගතියක්. දැන් අපි දන්නවා අවිද්‍යාව මෝහය මේන් අපේ මේ යථා තත්වය හැමතිස්සෙම මුවා කරන ගතියක් තියෙනවා. මුවා කරන්නේ මොකෙන්ද? අවිද්‍යාව මෝහය නොදැනීම මුලාව චතුරාර්ය සත්‍ය නොදැනීම මේ කරුණ තමයි අවිද්‍යාවෙන් සඳහන් වෙන්නේ. අනේ මෝහය නැති කර දීම තමයි ප්‍රඥාවෙහි
රසය කෘත්‍ය සංඛ්‍යාත රසය ප්‍රඥාවෙන් සිදුවන ඒ කටයුත්තක් හැටියට සිදුවන රසය තමයි මේ මෝහාන්ධකාරය මෝහය දුරු කිරීම. දැන් ප්‍රඥාව උපදිනවා සමගම අප හදවත් තුළ අප චිත්ත සංතානයේ තිබෙන මේ මෝහය දුරු වෙනවා. දිට්ඨි ඒ වගේ මේ වැරදි දෘෂ්ටීන් සියල්ලක්ම නැති වෙනවා. එතකොට මෝහාන්ධකාරය දුරු කරන ප්‍රඥාවේ රසය ඒකයි. රස ලක්ෂණ අපි කිව්වා රස. එතකොට මෝහය දුරු කිරීම තමයි රසය. ඒතර පච්චුපට්ඨානය කියන්නේ මේ වත්මනෙහි එකේ තියෙන ඵලය පත්වීම මේ නාම රූප ධර්මයන්ගේ මුලා නොවීම. අනේ මුලා නොවීම වශයෙන් අපි දක්නා අවබෝධය තමයි පච්චුපට්ඨානය. ඊළඟට මේ පදට්ඨාන කියන්නේ ආසන්න කාරණය. ඒක තේරෙනවා සමාධිය තමයි ප්‍රඥාවේ ආසන්න කාරණය. අපි දන්නවා ප්‍රඥාව ඒ සමාධිය තමයි ආසන්නම කාරණය. පදට්ඨාන. ඒ විදිහට ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන කරුණු අපි අවබෝධ කරගන්න ඕන. අපි තේරුම් ගන්න ඕන. එතකොට නාම රූප ධර්ම කී වැදෑරුම්ද කියලා ඊළඟට මේ සඳහන් වෙනවා. ප්‍රඥාව කී වැදෑරුම්ද කියන ප්‍රශ්න මාර්ගයෙන් තමයි මේ පොතේ විවරණය කරන්නේ ප්‍රඥාව ගැන අවබෝධයක් අපිට ලබා ගැනීමට. එතකොට කී වැදෑරුම්ද කිව්වම හැම කරුණකදීම අපිට මතකයි අපි කරුණ විවරණය කරනකොට මේ කී වැදෑරුම්ද කියන වශයෙන් හැම කරුණක්ම විවරණය වුණා. දැන් මෙතන ප්‍රඥාවත් ඒ විදිහටම විවරණය වෙනවා. ඒක විද්ද වශයෙන් කියනවා සාමාන්‍ය විශේෂ කියලා. ඒක කියන්නේ ඒක විද ඒක එකයි. සාමාන්‍ය විශේෂ ස්වභාවය අවබෝධ කිරීම ඒක විද කියලා ඒක විද පැත්තට ගන්නවා මේ හඳුන්වනවා. සාමාන්‍ය කියලා කියන්න පුළුවන්, විශේෂ කියලා කියන්න පුළුවන්, ප්‍රතිවේද කියලා වශයෙන් කියන්න පුළුවන්. මේ විදියට ඒකාකාරයි, ඒක විදයි. ප්‍රඥාව ඒක විදයි. දැන් අපි දන්නවා අර රන් කරුවාගේ උදාහරණයක්, රන් කැබැල්ලේ උදාහරණයක්. ඒ වගේ කාරණයක් තමයි කියන්නේ. සංඥා විඥාන පඤ්ඤා. එතකොට ඒ ආකාරයෙන් ඒක විදයි. මේ කියන්නේ මේ සාමාන්‍ය ස්වභාවයෙන්ම ඒක විදයි. ප්‍රතිවේද කිරීම දක්වාම ඒ తත්වය එනවා. සාමාන්‍ය විශේෂ ප්‍රතිවේද වශයෙන්. එතකොට ඊළඟට මේ සාකච්ඡා කරන ද්විභේදය කියන්නේ දෙආකාරයි කියන විදිහට. දෙආකාරයි කියන විදිහට ලෞකික ලෝකෝත්තර අපි දන්නවා ලෞකික ප්‍රඥාවක් තියෙනවා. ඒක සම්පූර්ණ නෑ, සර්ව සම්පූර්ණ නෑ. නමුත් ලෝකෝත්තර ප්‍රඥාවට පාදක වෙනවා අය ලෞකික ලෝකෝත්තර කියලා පළමුවෙන්ම දෙආකාරය සඳහන් වෙනවා. ලෞකික ලෝකෝත්තර. ඊළඟට සඳහන් වෙනවා ශාස්ත්‍රව අනාශ්‍රව කියලා දෙආකාරයක්. අපි දැන් ලෞකික කියනකොට තේරෙනවානේ ditthi ආදී විසුද්ධි සතර මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි ආශ්‍රය වශයෙන් සතර විසුද්ධීන් යෙදෙන ප්‍රඥාව ලෞකික වෙනවා. එතකොට ඒව ලෞකික. ඊට එහා තියෙන අනිත් විසුද්ධීන් සෝවාන් ආදී මාර්ගසිත යෙදෙන ප්‍රඥා වශයෙන් ඒ විසුද්ධීන් නිමා වෙලක් තමයි මාර්ග අවබෝධය ලැබෙන්නේ, මාර්ග ඥානය පහළ වෙන්නේ. අන්න ඒවා ලෝකෝත්තර. මේ විදිහේ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාර වෙනවා. ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාර වෙනවා. ද්විවිධයි. එතකොට ද්විවිධ දැන් කරුණු දෙකක් කිව්වා. ඊළඟට තියෙනවා ව්‍යවස්ථාන වශයෙන්. දැන් විදර්ශනා වඩන තැනැත්තාගේ යෝගීන් වහන්සේගේ නාම ධර්ම සතර වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාම ධර්ම හතර විග්‍රහ කිරීම වශයෙන් පවතින නාම ව්‍යවස්ථාන ප්‍රඥා. ව්‍යවස්ථා කියන්නේ මේ ව්‍යවස්ථාන කියන්නේ වෙන වශයෙන් හොඳින්ම හඳුනා ගැනීමේ ආකාර. එතකොට නාම ධර්ම විභාග කිරීම වශයෙන් පවතින නාම ව්‍යවස්ථානික පැහැදිලි.
ඊළඟ රූප විභාග කිරීම වශයෙන් පැවතින්නේ රූප ව්‍යවස්ථාන්තර නාම රූප වෙන් වශයෙන් හොඳටම ව්‍යවස්ථානය කරලා වෙන් කරලා විනිශ්චය කරලා සම්පූර්ණයෙන් දැනගන්නා ආකාරය තමයි මේ නාම ව්‍යවස්ථාන රූප ව්‍යවස්ථාන ප්‍රඥා කියලා නාම ව්‍යවස්ථාන ප්‍රඥා රූප ව්‍යවස්ථාන ප්‍රඥා කියලා ඒ දෙආකාර වෙන දැන් දෙආකාර තුනක් කිව්වා. ඊළඟ හතරවෙනි ආකාරයේ සඳහන් වෙනවා දර්ශන භූමික භාවනා භූමික කියලා. දර්ශන භූමික භාවනා භූමික කියලා. දැන් එතකොට මේ සෝවාන් මාර්ගය සමග යෙදුණු ප්‍රඥාව ප්‍රථම කොටම නිර්වාණය දකින්න. දැන් අපි දන්නවා සෝවාන් මාර්ග ඥාණයට අපි කියනවා දස්සනනේ. දස්සනේන සම්පන්නෝ කියලා ගාථාවනි සඳහන් වෙන්නේ දස්සන කියන්නේ සෝවාන් මාර්ග ඥාන. එතකොට මේ දස්සන භූමිය කියන්නේ දස්සන භූමිය ඊට ඉස්සෙල්ලා සෝමනස්ස උපේක්ඛා සඳහන් වෙනවානේ. හොඳයි මේක කියලින් මත දස්සන භූමිකය කියන්නේ සෝවාන් මාර්ග ඥානය තමයි දර්ශන භූමිය කියන්නේ. එතකොට ඒ සෝවාන් මාර්ග ඥානයට එහා තියෙන සකෘදාගාමි අනාගාමි ආර්ය මේ ඉතිරි මාර්ග තුන භාවනා භූමික කියලා සඳහන් වෙන්නේ. ඒ භූමි වශයෙන් දෙආකාර ස්වභාවය. මේක ඇත්තටම පස්වෙනි මේ දෙවෙනි ද්වික වලින් පස්වෙනි එක ඊට කලින් තියෙනවා සෝමනස්ස උපේක්ඛා කියලා. ඒක නිසා හතරවෙනි එකට සඳහන් කරගන්න සෝමනස්ස උපේක්ඛා කියලා වශයෙන් සඳහන් වන දීදාකාරය. දැන් සෝමනස්සාගත ඥාන සම්පයුක්ත කුසල් දසිතෙහි හා රූපාවචර ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ ධාන සම්බන්ධ වූ අන්නේ 16 ආකාර මාර්ග චිත්තේ යෙදුණු ප්‍රඥාව සෝමනස්සාගත. අපි දන්නවා මේ සෝමනස්සාගත ඥාන සම්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන කුසල් සිතේ කුසල් සිත් දෙකෙහි යෙදෙන ප්‍රඥාව සෝමනස්සාගතයි. එතකොට මෙතන මාර්ග චිත්තය කියන්නේ දැන් අපි සෝවාන් මාර්ගය දැන් අපි දන්නවා 40 ආකාරයකට මාර්ගඵල සිත් සඳහන් කරන විට තමයි මේ ඥාන ආකාරයෙන් ඉතින් ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ පංචමක වශයෙන් මෙන්න මේ ධ්‍යාන සෝවාන් මාර්ග ඥානේ කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන සෝවාන් මාර්ග සිත. දැන් මේ සිත් ගැන ඉගෙනගත් ඔය ඇති දෙනා වෙලාවට මේක දන්නවා කියලා මට හිතෙනවා. අන්න ඒ ආකාරයෙන් මාර්ග සිතෙහි 16 ආකාරයට එදෙන ප්‍රඥාව සෝමනස්සාගතයි කියන්නේ. දැන් චතුර්ථ ධානය දක්වා. එතකොට පස්වෙනි ධානයේදී සෝමනස්සාගත වෙන්නේ නැහැ. එතන ඒකයි පැහැදිලි කරගන්න ඕනේ. 16ක් මාර්ග දැන් 40 ආකාර දැන් ලෝකෝත්තර සිත් 8යිනේ. ලෝකෝත්තර සිත් 8 40 ආකාරයක් වෙන හැටි ඒක දන්නවද? පැහැදිලි නේද? දන්නව ඇති නේද? තෙරුවන් සරණයි මිස් අන්න ඒ ආකාරයෙන් තමයි 16. මිස් තෙරුවන් සරණයි මිස් එතන තියෙන්නේ සමාවෙන්නේ මිස් එතන තියෙන්නේ ඔය හතරවෙනි එකට තියෙන්නේ මිස් සෝමනස්සචාර ඥාන සම්ප්‍රදාය කුසසිත දෙකයි රූපාවචර ප්‍රථම ද්විතීය තතියෙන් ගන්න වෙන්නේ මිස් රූපාවචර 4 දැන් 4 ඒ 4 ඊතර 16ක් කියලා අරගෙන තියෙන්නේ මිස් ඒ 16 ගන්න මිස් ඒවා මේ සෝත් මාර්ගඵලේව නෙමෙයි නේද මිස් රූපාවචර කියලා ගහලා තියෙනව නේද මිස් සෝවාන් මාර්ගයට මේ සිත් පහක් තියෙනවා ඊළඟට සකෘදාගාම මාර්ගයට 5යි අනාගාම මාර්ගයට 5යි අරිහත් මාර්ගයට ඒ විදිහට තමයි 40 වෙන්නේ නේ ඒක මාර්ගඵල මාර්ග වලට 20යි ඵල වලට 20යි පැහැදිලිද ඒක මේ විදිහට තමයි යන්නේ. එතකොට ඒවා මේ රූපාවචර පංචම ධානික එන්නේ පස්වෙනි එකට. ඒක උපේක්ඛා සාගතයි. පංචම ධානික දැන් අර පස් ආකාරයට ගන්නකොට ණය පහ විදියට පංචම ධානය දක්වා යනවා. දැන් අපි
ලෝකෝත්තර සිත් 8 40 වශයෙන් දැන් අපි දන්න සිත් 89යි සිත් 121 වෙන්නේ කොහොමද කියලා ප්‍රභේද වෙන හැටි දන්නවනේ නේ. ඒ ආකාරයෙන් මේක වෙන්නේ. එතකොට තමයි මේ දැන් මාර්ග සිත් 20ක් වෙනවා. සිත් 4 සිත් 20ක් වෙනවා. පැහැදිලිද? පඨම ධානය, ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධාන ආකාර වශයෙන් සිත් 20ක් වෙනවා මාර්ග සිත්. ඒ ආකාරයෙන් ඵල සිත් 20යි. එතකොට සමාවෙන්න මැඩම්. සමාවෙන්න මැඩම්. ඕකේ. දාලා තියෙනවනේ රූපාවචර කියලා ලෝකෝත්තර සිත් නෙමෙයි රූපාවචර ප්‍රථම ධාන දැන් ධාන පහක් තියෙනවනේ. එහෙම තමයි. නමුත් ඒක දැන් ලෝකෝත්තර සිත්වල යෙදෙනවා ඒක. ලෝකෝත්තර දැන් ඔන්න පංචම ධානයේ අනිවාර්යෙන්ම උපේක්ඛා සාගත සිත් ඒවා. එතකොට මේ සිත් 89 40 121 වෙන හැටි තේරුම් අරගෙන තියෙනවා නෑනේ. ඒකයි එහෙම කියන්නේ මම හිතන්නේ. තේරුම් අරගෙන තියෙන්නේ. අපි සිත් 89 වශයෙන් අපි සිත් ඉගෙන ගන්නවා. ඊළඟට සිත් 121ක් විදිහට මම දීර්ඝ වශයෙන් ඉගෙන ගන්නවා නේද? සිත් දෙකම එකයි. දැන් අපි දන්නවා සෝවාන් මාර්ගය ලබනකොටම පංචම ධානයේ උන්වහන්සේට පහළ වෙනවා. අනිවාර්යයෙන්ම සෝවාන් වෙන කෙනාට පංචම ධානය උපදිනවා. චතුර්ථ ධානයට ගිහින් තිබුණු කෙනා උනත් මඟඵල නිවන් සුව අවබෝධය සඳහා යනකොට උන්වහන්සේ සෝවාන් මාර්ග ඥානය ලබනකොට අනිවාර්යෙන්ම පංචම ධානයටපත් වෙනවා. ඒකයි එතන අදහස් වෙන්නේ. එතකොට මම ඒක වෙනම විස්තර කරන්න ඕනේද? තෙරුවන් සරණයි මිස් අපි මෙන්න මෙහෙම තේරුම් ගත්තත් හරිද මිස්? ඒකේ කියන්නේ දැන් ඔව් තෙරුවන් සරණයි. සෝතාපන්න මාර්ග සිත් ඔක්කොම තියෙනවානේ 20යි ඔක්කොම 40ක් වෙනවානේ මිස් ධාන ක්‍රමයට. මිස් ඒ 20 මිස් අර දැන් ඒකේ පංචක ක්‍රමයට ගත්තාම පංචක ධානය ඇරලා පංචක ධානයේ ඔක්කොමටම 4 එනවනේ මිස්. ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් 4යි, ද්විතීය 4යි, ඔಮ್ಮම 4 ඇවිල්ලා තමයි මේ 20 මේ හැදෙන්නේ මිස්. 5 4 20යි කියලානේ හැදෙන්නේ. ඔව් 5 4 20යි. එතකොට මේ ධාන අංග හැටියට එතකොට අර සෝමනස්ස තියෙච්චර ධානය හා සම්බන්ධ වූ 12 මාර්ග චිතයන් යෙදෙන ප්‍රඥාව කියලා. හරි මිස් කීප එක හරි මිස්. ඒක හිතලා ගත්තාම හරි මිස් කීප හරි මිස්. සෝමනස්ස සිත යෙදෙන්නේ පළවෙනි 4. පස්වෙනි එකට එතන 4 වැඩි කිරීම 4 මිස් 4 4 16 කියලා ගත්තාම හරි. පස්වෙනි එක අයින් කරන්න ඕන. 20 16 ගන්න හැටි මම කියන්නේ. ඒක පැහැදිලි මිස්. ඒක සෝමනස්ස ආගතයි. හරි මිස්. බොම් පිං. එතකොට මාර්ග චිත්ත 16 මේ යෙදෙන ප්‍රඥාව සෝමනස්ස සාගතයි. ඒ සෝමනස්ස සාගතයි. එතන පස්වෙනි මාර්ග සිතෙහි ඒ කියන්නේ මේ පංචම ධානික මේ සිතෙහි යෙදෙන ප්‍රඥාව උපේක්ඛා සාගතයි කියලා කියන්නේ. මෙතන කියන්නේ මේ සෝමනස්ස උපේක්ඛා යෙදෙන හැටි මේ ප්‍රඥාවේ. දැන් මේ මාර්ගඵල සිත් වලට ගිහිල්ලා මේ තියෙන මාර්ග සිත් වලට ගිහිල්ලා සෝවාන් මාර්ගඥානය සෝවන් මාර්ගඥානයේ පස් ආකාර වෙන හැටි කියන්නේ පස් ආකාරයෙන් පළවෙනි 4 සෝමනස්ස සහගතයි පස්වෙනි එක උපේක්ඛා සහගතයි. දැන් පැහැදිලි නේද ඒක? හරිනේ? පැහැදිලි නේද? හරි පැහැදිලි මිස්. මිස් පොඩ්ඩක් අර දෙව ඔව් ඇහෙන්නේ නැහැ මටත් ඇහෙන්නේ නැතුව ගියා. මේක පොඩ්ඩක් අපිට මිස් වුණා මිස් මේ කතා කරනකොට මිස් වුණා අපිට ආශ්‍රවයන්ට කියන එක මිස් ඒක මිස් වුණා මිස්. මේ විශ්වදා සාශ්‍රව අනාශ්‍රවනේ. ඒක මිස් කියනකොට මිස් වුණා මිස් පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරන්න. සාශ්‍රව අනාශ්‍රව කියලා ද්විභේදයක් තියෙනවා. ඒක දෙවෙනි ભેදය සාශ්‍රව අනාශ්‍රව. ඒ කියන්නේ මේ කාමාදී ආශ්‍රවයන්ට ඒ සම්බන්ධ අරමුණු වූ ප්‍රඥාව ඒ සම්බන්ධ චෛතසික අනුව අරමුණු වූ ප්‍රඥාව සාශ්‍රවයි. ඒ කියන්නේ මේ කාමාවචර සිත්වල ඒ ප්‍රඥාව සාශ්‍රවයි. ඊළඟට කාමාදී ආශ්‍රවයන්ට අරමුණු නොවූ ආශ්‍රව සංප්‍රයුක්ත නොවූ ප්‍රඥාව තමයි අනාශ්‍රව කියන්නේ. එතකොට ඒකයි ප්‍රඥාව ආශ්‍රව අනාශ්‍රව කියලා කියන්නේ. දැන් එතනත් ඔය මාර්ග ඥානයේ සම්බන්ධව තමයි තියෙන්නේ. කාමාදී ආශ්‍රවයන් නැහැනේ. ඉතින් ලෝකෝත්තර
නිවන් මේ මාර්ග ඥානෙට කොට ඒ ආශ්‍රවයන් අර අපි අර ධාන සිත් වල ඉගෙන ගත්තා වගේ තමයි. ආශ්‍රවයන් නැති වෙලා නැහැ මාර්ගසිතට එනකොට. මාර්ගසිතෙන් පස්සේ තමයි ආශ්‍රව නැති වෙන්නේ. පැහැදිලිද ඒක? අර මතකනේ සවිතක්ක මේ විතක්ක නොවි එහෙම අපි සඳහන් කරන්නේ ධාන සිත් වල පෙරවන් සරණයි මිස් අපි එක තේරුම් ගත්තොත් හරිය නේද මිස්? පළවෙනි ටික ආශ්‍රව කියන එක අපිට තේරුම් ගත්තොත් හරියද මිස්? ලෞකික කුසල් කියලායි අනාශ්‍රව කියන එක ලෝකෝත්තර හරිය නේද මිස්? හරි පෙරවන් සරණයි. ඒක ආශ්‍රව. එතකොට අනාශ්‍රව කියන්නේ ලෝකෝත්තර සිතේ ප්‍රඥාව. කාමාදී ආශ්‍රවයන්ට අරමුණු නොවු ආශ්‍රව සංප්‍රයුක්ත නොවු ප්‍රඥාව අනාශ්‍රව. ආශ්‍රව අනාශ්‍රව. ප්‍රඥාවේ විවිධ ભેදයන් මේ කියන්නේ. ඊළඟට අපි කිව්ව නේද දර්ශන භූමික භාවනා භූමිකත් කිව්ව නේද? මම හතරවෙනි එක වෙනකොට ඒක කිව්වනේ ඉස්සෙල්ලා. ඔව් මිස්. ඔව් දැන් පහ හරි මිස් පහම කිව්වා. පහ. එතකොට ඊළඟට ආයෙත් ඒ පහ ඒ විදියයි. ભેද දෙකක් අනුව සඳහන් වෙන ඒ ප්‍රඥාව පස් ආකාරයකට තියෙන බව තමයි ඒ සඳහන් කරේ. එතකොට ඊළඟට තුන් ආකාර ભેදයක් ගැන සඳහන් කරනවා. දැන් තුන් ආකාර ભેදය මෙහෙමයි. චින්තාමය, ශ්‍රුතමය, භාවනාමය. චින්තාමය, ශ්‍රුතමය, භාවනාමය. චින්තාමය කියන මේ කියන්නේ සිතේම තමන්ගේ සිතේම උපදවන දේ චින්තාමය. එතකොට මේ කියන්නේ වෙන කෙනෙක්ගෙන් අහන්නේ නැතිව පරතෝෂපත්‍යක් නොමැතිව පොතපතක් බලන්නේ නැතිව එහෙම තමාගේ සිතෙන්. එතකොට මේක එන්නේ භාවනාවේදී තමාගේ සිතෙන් උපදවා ගන්නා ප්‍රඥාව චින්තාමය. දැන් මෙතන සඳහන් වෙන පොතේ මේ චින්තාමය ඥානය විශේෂයෙන්ම බෝසතුන් වහන්සේලාට උපදින ප්‍රඥා විශේෂයක් කියලා සඳහන් වෙනවා. මේක මතක තියාගන්න. සාමාන්‍ය කෙනෙකුට උපදින්නේ මේ චින්තාමය භාවනාව කරන අතරින් තමන්ගේම භාවනාවෙන් යම්කිසි පරතෝෂපත්‍යක් අනුවනේ මේ භාවනාව කරන්නේ. දැන් අපි භාවනා කරනකොට යම්කිසි දෙයක් අපිට දැනෙන්නේ අපි ඉගෙනගත්තු දේවල් අනුව. අපි ඉගෙනගත්තු දේවල් භාවනාවේදී මතක් කරන්නේ නැහැ. ඒ වුණාට අපි අවබෝධ කරගන්නවා මේක තමයි කියලා. එතකොට මේ සාමාන්‍ය අයට නමුත් බෝසතාණන් වහන්සේලාට පමණමයි කියලා තියෙනවා මේ පොතේ සඳහන් වෙනවා. චින්තාමය මේ ප්‍රඥාව බෝසතුන්ටම උපදින ප්‍රඥා විශේෂයක් කියලා සඳහන් වෙනවා. ඒ වුණා හිමකක් තියෙන නිසා අපි ඉගෙන ගන්නවා චින්තාමය ඥානය. ඊට ශ්‍රුතමය කියන්නේ අනුන්ගේ උපදේශනය කියන්නේ පරතෝഘോഷ ප්‍රත්‍යයෙන් වෙන මේ ආනුශාසනාවකින් දේශනා කරවකින් අපි අහන විදිය අපි පොතක් කියවලා අවබෝධ කරගන්න ආකාරය. අන්න ඒක තමයි ශ්‍රුතමය ඥානය කියන්නේ. භාවනාමය ඥානය කියන්නේ අසන්නේ අසලා හෝ නොඅසා හෝ භාවනාවෙන් උපදවා ගන්න අර්පණා ප්‍රඥාව භාවනාමය ඥානය. ඒකට තුන් ආකාර ભેදයෙන් පළවෙනි එක තමයි චින්තාමය, ශ්‍රුතමය, භාවනාමය. මේක තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගත්තාම ඇති ඒක සාමාන්‍යයෙන් පොඩි විස්තරයක් දැනගත්තාම ඇති තේරෙනවා මේක. චින්තාමය අනිවාර්යෙන්ම අපි විස්තර කරනවා. චින්තාමය ભેදයක් තියෙනවා. චින්තාමය, ශ්‍රුතමය, භාවනාමය. චින්තාමය කියන එක තියෙනවා. නමුත් මේක පොතේ විශේෂයෙන්ම සඳහන් වෙනවා බෝසතුන් වහන්සේලාට පමණමයි මේ චින්තාමය ඥානය පහළ වෙන්නේ කියන එක. දැන් අපි දැන් මේ මොන විදියකින් හරි කුමන ආකාරයෙන් භාවනා කළා ප්‍රඥාව උපදවා ගත්තොත් ඒක භාවනාමය ඥානය වෙන්නේ. අපි අතරම අහලා ඉගෙනගෙන ලබන අවබෝධයක් අනුව අපි තේරුම් ගන්නවා ඒක අර්පණා අනුව. ඒ අර්පණා ලබන්නේ දැන් අපි අපිට අපේ මේ ස්වාමීන් වහන්සේලා ගුරුවරයන් වහන්සේලා ඒ වගේ අනුශාසනාවකින් අපි ලබන කරුණු අනුව තමයි ඒකයි එතකොට අසා හෝ නොඅසා කියලා කියන්නේ ඒකයි. ඉතින් අසා දැන නොඅසා කියන తত্ত্বය දැනට අපිට උපදව ගන්න විදියක් නැහැ. හැම කෙනෙක්ම නොඅසා
ඉන්න අයත් ඇති. නමුත් ඒ අයටත් මේ දැනට බුද්ධෝත්පාද කාලයක් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒගොල්ලන්ට දැනගන්නට ලැබෙනවා. ඒකයි. එතකොට චින්තාමය ප්‍රඥාව කවරද? ප්‍රඥායන තුලද ජීවනෝපාය වූ කර්මාන්තයේදී එබඳ වූ හීන උත්කෘෂ්ඨ ශිල්පෙන්හිද තමා ස්වභාවයෙන් සිතා පඬිතුයන් විසින් නිපදවන විද්‍යාවන්හිද කර්මය ස්වකීය කොට ඇති බව දැනීමෙහිද අන්න ඒ ආකාරයෙන් චතුසත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධයට නැගීගත් විදර්ශනා ඥානය රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනා සංඥා සංස්කාර විඥාන මේ විදිහට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ විදිහට දකින්න හැකි නුවණ අර ඒක තමයි මේ කිව්වේ තමාම ස්වභාවයෙන් වටහා ගන්නෝ අනුන්ගේ නොඅසා ප්‍රතිවේද වෙනවා මේක චින්තාමය කියලා කිව්වේ ඒකයි මෙතන මේ කරුණ ඒකයි විස්තරය වශයෙන් තියෙන්නේ ඒක බෝසතාණන් වහන්සේලාට පමණක් උපදනා ප්‍රඥා විශේෂයක් කියලා සඳහන් වෙනවා එතකොට සුත්තමය ප්‍රඥා කියන්නේ ඒ පරතෝഘോഷ ප්‍රත්‍යයෙන් පොතපත කියවීමෙන් අහලා දැනගන්න ඒ සුත්තමය ප්‍රඥාව ළඟට දැන් පැහැදිලි ඉන්නේ ඒක භාවනාව මේ කියන්නේ භාවනාවෙන්ම අර්පණා උපදවාගෙන ලබන ඒ ප්‍රඥාව තමයි භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. එතකොට ඒක අර විශේෂත්වයේ චින්තාමය ප්‍රඥාවේ විශේෂත්වය දැනගන්න එච්චරයි. අනිත් දෙක තේරෙනවා කියනකොට. ඊළඟට තියෙනවා පරිත්තාරම්මන මහග්ගතාරම්මන අපමානාලම්බන කියලා ත්‍රිභේදයක්. තුන් ආකාර ප්‍රඥාව තියෙනවා පරිත්තාරම්මන මහග්ගතාරම්මන අපමානාලම්බන කියලා. දැන් කාමාවචර ධර්මයන් අරබයා ප්‍රවෘත්ති ප්‍රඥාව පරිත්තාරම්මන කියනවා. දැන් ප්‍රඥාව මේ දන්නෝ කාමාවචර තත්වයක් මේ කාමාවචර කුසල සිත්වල ලැබෙන ඒක අතරම තියෙන්නේ ඥාන කියන ප්‍රඥාව කියන අදහස එතන නැති වුණාට උනත් ඒක යම්කිසි ප්‍රඥාවක් මේ කියන ලෝකෝත්තර ප්‍රඥාව නෙවෙයි ඒක පරිත්තාරම්මනයි කාමාවචර ධර්මයන් එක පවතින ප්‍රඥාව පරිත්තාරම්මනයි මහග්ගතාරම්මන කියන්නේ රූපාවචර අරූපාවචර ධර්මයන් අරභයා තියෙන ප්‍රඥාව. ඒ කියන්නේ ලෞකික විදර්ශනා මගින් ලබන ප්‍රඥාව මහග්ගතාරම්මන. අපි දන්නවා මහග්ගත සිත් කියන්නේ රූපාවචර අරූපාවචර ධර්මයන්නේ. එතකොට කාමාවචර ධර්මයන් අරබයා පවතින ප්‍රඥාව පරිත්තාරම්මන රූපාවචර අරූපාවචර ධර්මයන් අරබයා පවතින ප්‍රඥාව මහග්ගතාරම්මන. ඒ කියන්නේ ඒක අනිත් වටහා ගන්න ඕන ලෞකික විදර්ශනා කියන එක. මහග්ගතාරම්මන කියන්නේ ලෞකික විදර්ශනා රූපාවචර අරූපාවචර ධර්මයන් අරබයා. ඒතර නිර්වාණය අරබයා පවති ප්‍රඥාව තමයි අපමානාලම්බන කියන්නේ. අපමානාලම්බන. ඒක ලෝකෝත්තර විදර්ශනා. ලෝකෝත්තර විදර්ශනාව තමයි අපි හැමතිස්සම දන්නවා ලෝකෝත්තර தත්ත්වය තමයි අපමාන කියන ගතියෙන් හඳුන්වන්නේ අපමානාලම්බන. ඒක ලෝකෝත්තර. මේ විදියට පරිත්ත මහග්ගත අපමානාලම්බන කියන්නේ පරිත්තාරම්මන මහග්ගතාරම්මන අපමානාලම්බන වශයෙන් ත්‍රිවිධයි. පැහැදිලිද? මොනවාරි සද්දයක් ඇහෙනවා. මම ලාට නිර්වාණ සරණයි. තෙරුවන් සරණයි. හරි. කියනවා. තමයි ප්‍රතිදි දෙයි කියනවා. පැහැදිලි නේද? පැහැදිලි මිස්. එතකොට ඒ තුන් ආකාරය ඒ විදිහට තේරුම් ගන්න. එතකොට ආය තියෙනවා ආය කෝසල්ල, අපාය කෝසල්ල, උපාය කෝසල්ල වශයෙන්. තුන් ආකාරයක් තියෙනවා. ආය කියන්නේ වැඩිම. දැන් භාවනා වැඩිම. ඒ කියන්නේ ආය කියන්නේ වැඩිම. දියුණුවක් එතන. අනර්ථ කියන්නේ නැසීම. ඒ කියන්නේ වැඩිම වැරදි දේවල් නැසීම. අර්ථයේ ඉපදවීම. අන්න මේවා මේ කුසල භාවය ආය කෝසල්ල කියනවා. දැන් අපි දන්නවා දැන් අපි කුසලයක් වඩන්න ඕන. ඒ අකුසල ඇති වෙන තත්වයක් නම් ඒක නැති කරන්න ඕන.
නියම අර්ථය ඒක ඉපදව ගන්න ඕනේ. මෙන්න මේ විදියට අර්ථය නැසීම අර්ථය ඉපදවීම. ඒ කියන්නේ අනර්ථයක් තියෙනවා නම් ඒක නැති කරන්න ඕන. ඒ කියන්නේ යහපතක් නැති කරන්න ඕන. යහපත උපදවන්න ඕන. මෙන්න මේ විදියට තියෙන කුසල භාවයට කියනවා ආය කෝසල්ල කියලා. ඒ කියන්නේ වැඩිම. එතන වැඩිම සංඛ්‍යාත තත්වය එතන පැහැදිලි වෙන්නේ ආය කෝසල්ල කියන එක. කෝසල්ල කියන්නේ කුසලතාවය. කුසලතාවයේ හැකියාව. දැන් කුසල භාවය කෝසල්ල. දැන් කුසල දැන් අපි මේ කුසල්නේ අපේ වැඩිම තමයි හැමසෙම හොඳ පැත්තේ හරි දෙයි වැඩිම තමයි අපි එකතු කරන්නේ. දැන් පින් කුසල් මේ දෙකේ වෙනසක් නැහැ. එකක් මතක තියාගන්න. මොකද දෙනා හිතනවා පින් කියන්නේ තව එකක් කුසල් කියන්නේ තව එකක් කියලා නෑ. මේ දෙකම එකයි. කොහේවත් සඳහන් වෙන්නේ නැහැ පින් කුසල් දෙකක් කියලා. අපි සිත් විදියට බලන්න පින් සිත් කියලා නෑනේ. කුසල් සිත්ම තමයි. එතකොට පින් සිත්ම තමයි කුසල් සිත්. ඒක නිසා ඒක තේරුම් ගන්න. කුසල් කියන්නේ ඒකෙන් අපි ඇති කරගන්න කුසල භාවය, ශක්තිය. දැන් අපි සාමාන්‍ය ලෞකික දේවමත් ළමයින් කුසල භාවයක් ඇති කරගන්නවා. සමහරු දුවන්න කුසලතාවයක, සමහරු පනින්න, සමහරු වෙන වෙන ක්‍රීඩා, සමහරු ඉගෙන ගැනීම, ඔය වගේ කුසල භාවයන්. දැන් ඒ වගේ මේ කුසල භාවය කියන්නේ හැකියාවන් වර්ධනය කිරීම. ඒ කියන්නේ නොහැකියාවන් තියෙනව නම් ඒව නැති කළා හැකියාවන් ඇති කරමින් වැඩි වශයෙන් ඒවා වැඩි කරමින් යන ගමන තමයි ආය කියලා කියන්නේ වැඩිම. ඒකට ආය කෝසල්ල වැඩිමේ ඇති හැකියාව ආය කෝසල්ල කියන්නේ. අපාය කෝසල්ල කියන්නේ අපාය කියන්නේ පිරිහීම. එතකොට පිරිහීම. එතකොට වෙන්නේ යහපත පිරිනනවා. අයහපත ඇති වෙනවා. අන්න ඒක අපාය පිරිහීම. එතකොට අන්න ඒක තමයි අපාය කෝසල්ල කියන්නේ. දැන් ධර්ම මෙනෙහි කරන අයට, ධර්මයෙහි හැසිරෙන අයට නූපන් කුසල් අපාය කෝසල්ල. ඒ කියන්නේ පිරිහීම මේ නෙවි ඒ නූපන් අපාය කෝසල්ල කියන්නේ මේ අනුප්පන්නාචේව කුසලා ධම්මා නූපජ්ජන්ති. නූපන් අකුසල් නූපන් කුසල් නූපදිනවනම් නූපන් කුසල් නූපදිනවනම් ඒක අපාය. ඒ කියන්නේ අනිත් පැත්තට යන්නේ. පිළිහිම. අපාය කියන්නේ ඒකයි. අපාය කෝසල්ල. දැන් අපේ ජීවිතත් කොහොම තමයි මේ මිනිස්සුන්ගේ ජීවිතයන් එහෙමයි. ආය කෝසල්ල අපාය කෝසල්ල. එහෙම යන අය ඉන්නවා. දැන් අපි දහම ඉගෙන ගන්න හැටියට මේ ආය කෝසල්ලේ අපි ඒ වගේ. ඊළඟ උපාය කෝසල්ල. උපාය කෝසල්ල කියන්නේ තමන්ගේ අර්ථය පිණිස, හිතසුව පිණිස ඇති වෙන ඒ හේතු ධර්මයන්ගේ ඉපදවීමට හේතු කාරණේහි ඒ එක අවස්ථාවේ ස්ථානෝචිතව තියෙන්න ඕන දක්ෂ බවක්, නිපුණ බවක්. ඒක තමයි උපාය කෞශල්‍ය කියන්නේ. දැන් ලෞකික වශයෙන් කෙනෙකුට සමහර වෙලාවට ඊටමත් හොඳින් මේ කුසල් දියුණු කරමින් ඉන්න අවස්ථාවල යම්කිසි තත්වයන් එන්න පුළුවන්. තමන්ට වැටෙන්න පුළුවන් තත්වයන් එන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී ඒ වහි ඒ ස්ථානෝචිතව අර වැරදි පැත්තට නොගිහිල්ලා දක්ෂව ස්ථිරව සිට ගන්නට පුළුවන් දක්ෂකම තමයි උපාය කෞශල්‍ය කියන්නේ. ඒකයි දැන් එතන මේ විදිහට මේ භාවනාව තුන් ආකාරයකට වැඩෙනවා. ආය කෝසල්ල, අපාය කෝසල්ල, උපාය කෝසල්ල. ඒ විදිහට තමයි මේ තුන සඳහන් වෙන ත්‍රිභේදය. ඊළඟට සඳහන් වෙනවා තව ත්‍රිභේදයක්. අජ්ජත් නිවේශ, බාහිර නිවේශ, අජ්ජත් බාහිර නිවේශ කියලා. නිවේශ කියන්නේ අපි එතන මේ යෙදීම, යෙදෙන එක තමයි නිවේශ කියලා අදහස් වෙන්නේ. තමන්ගේ ස්කන්ධ නුවණින් ඒ විදර්ශනා ප්‍රඥාව තමාගේ සිතේම උපදවා ගන්නට උත්සාහ කරන ප්‍රඥාව කියනවා අජ්ජත් අබිනිවේෂ කියලා. අජ්ජත් අබිනිවේෂ. එතකොට මේ නිවේෂ ධර්ම විදිහට සඳහන් වෙන්නේ අබිනිවේෂ, අජ්ජත් අබිනිවේෂ. තමන්ම නුවණින් පටන්ගෙන ආරම්භ කරලා වඩා ගන්නට කරන උත්සාහය, ප්‍රඥාව වඩා ගන්නට කරන උත්සාහය අජ්ජත් අබිනිවේෂ. කියන්නේ තමාගේ සිත්සතන්හිමයි මේ උත්සාහය තියෙන්නේ. අජ්ජත් අබිනිවේෂ. එතකොට ඒක එකක් අජ්ජත් අබිනිවේෂ. එතකොට බාහිද්ධ අබිනිවේෂ කියන්නේ බාහිර
సంతాනයනි නුවණ පිහිටුවීමෙන්. ඒ කියන්නේ බාහිර දැන් අපිට පුළුවන් තවත් කෙනෙක් කොහොමද මේ ප්‍රඥාව දියුණු කරගන්න ක්‍රම. අනේ හැම ඒව බලලා ඒව අහලා ඒව මෙනෙහි කළා නුවණින් මෙනෙහි කළා. මේ අන් අජ්ජත් නෙවෙයි ආධ්‍යාත්ම නෙවෙයි අනිත් අයගේ ඒ අප්‍රඥාව ලබාගත් ආකාර මෙනෙහි කළා. ඒවා උපදෙස් අරගෙන ඒ වගේ අනේක බාහිර సంతානෙහි නුවණ පිහිටුවීමෙන් පිළිපදන ප්‍රඥාව බහිද්ධා නිවේශ බහිද්ධා අභිනිවේශ කියලා කියනවා. එතකොට අජ්ජත් අභිනිවේශ බහිද්ධා අභිනිවේශ ඊළඟට අජ්ජත් බාහිර අභිනිවේශ කියලා කියනවා. මේ ආධ්‍යාත්ම බාහිර දෙපැත්තම නුවණින්ගෙන පිහිටවන ලද ප්‍රඥාව තමයි අජ්ජත් බාහිර අභිනිවේශ කියලා කියන්නේ. අජ්ජත් බාහිර අභිනිවේශ ප්‍රඥා කියලා එක වචනයෙන් සඳහන් වෙනවා. මේ සංදියක් මෙතන අජ්ජත් බාහිර අභිනිවේශ අජ්ජත් බාහිර අභිනිවේශ සංදි ස්ථානයක් එතන සංදි වෙලා තියෙන්නේ. ආධ්‍යාත්ම බාහිර අභිනිවේශ ප්‍රඥා. එතකොට එතන වචන හතරක් එකතු වෙලා තමයි තියෙන්නේ. මෙන්න මේ ත්‍රිවිධ ભેදය අනිත් ප්‍රඥා ભેදය. අජ්ජත් අභිනිවේශ, බාහිර අභිනිවේශ, අජ්ජත් බාහිර අභිනිවේශ කියලා. අභිනිවේශ. ඊළඟ චතුස්ක තියෙනවා. චතුස්කක් තියෙනවා. චතුස්කයන් අතරින් ප්‍රථම චතුස්කයේ තියෙන්නේ දුක්ඛ සත්‍ය අරමුණු කොට පවත්නා ප්‍රඥාව, දුක්ඛ සත්‍ය දැනගන්නා ප්‍රඥාව. මේක පැහැදිලි. දුක්ඛ සත්‍ය අරමුණු කොට පවත්නා ප්‍රඥාව, දුක්ඛ සත්‍ය දැනගන්නා ප්‍රඥාව. දෙවෙනි එක දුක්ඛ සමුදය අරබය පවත්නා ප්‍රඥාව, දුක්ඛ සමුදය සත්‍ය දැනගන්නා ප්‍රඥාව. තුන දුක්ඛ නිරෝධය අරමුණු කොට පවත්නා ප්‍රඥාව, දුක්ඛ නිරෝධ සත්‍ය දැනගන්නා ප්‍රඥාව. හතර දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව අරමුණු කොට පවත්නා ප්‍රඥාව, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා සත්‍ය දැනගන්නා ප්‍රඥාවයයි මෙසේ අයම ප්‍රඥාව චතුර්විධ වෙනවා. දැන් අපි මේක ඉගෙන ගන්නවා ප්‍රඥාව චතුර්විධ ආකාරය. මේ ආර්ය සත්‍ය හතරෙහි ප්‍රඥාව චතුර්විධ ආකාරය. නමුත් අපි දන්නවා අපි කලින් ඉගෙනගෙන තියෙනවා මේ චතුස්සත්‍ය අවබෝධ වන්නේ එක්වර කියන එකනේ. දුක්ඛ සත්‍ය අවබෝධ වන විටම අනිත් ආර්ය සත්‍ය තුනත් ඒහාම ඒ එකම අවබෝධ වෙනවා කියන එක අපි දන්නවා. නමුත් අපි මේ ඉගෙන ගැනීමේ කාරණේ හැටියට මේ ප්‍රඥාව අපි හතර ආකාරයි කියලා දැනගන්න ඕන. දුක්ඛාරය සත්‍ය පිළිබඳ ප්‍රඥාව දැනගන්නා ප්‍රඥාව, දුක්ඛ සමුදය දැනගන්නා ප්‍රඥාව, දුක්ඛ නිරෝධය දැනගන්නා ප්‍රඥාව, දුක්ඛ නිරෝධගාමී පටිපදා දැනගන්නා ප්‍රඥාව වශයෙන් මේ ප්‍රඥාව හතර ආකාරයි. ඊළඟට තියෙනවා හතර ආකාර අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන වශයෙන් අවබෝධය තමයි ඒ දෙවෙනි චතුර්විධ ප්‍රඥාව. මේක අපි ඉගෙන ගත්තා ධර්මය ගැන ඉගෙන ගද්දිත් අපි ඉගෙන ගත්තානේ. ඒක පැහැදිලි. අර්ථේහි ඥානය අර්ථ ප්‍රතිසම්බිදාව, ධර්මේහි ඥානය ධර්ම ප්‍රතිසම්බිදාව. අර්ථ ධර්ම දෙකෙහිම වූ නිරුක්තියෙහි ඥානය නිරුක්ති ප්‍රතිසම්. ඒ කියන්නේ නිරුක්තිය අර්ථ ධර්ම දෙකෙහිම සැකසීම සම්බන්ධ වෙති ඥානය නිරුක්ති ඥානය. මේ තුනෙහිම ත්‍රිවිධ ඥානෙහිම ඥානය දැනගන්නා ඥානය තමයි පටිසම්භිදා ඥානය. පටිභාන පටිසම්භිදා ඥානය. පටිභාන අත්ත පටිසම්භිදා ඥාන, ධම්ම පටිසම්භිදා ඥාන, නිරුක්ති පටිසම්භිදා ප්‍රඥා කියලා අපි අදහස් කරන්න ඕන. අත්ත පටිසම්භිදා ඥාන, ධම්ම පටිසම්භිදා ඥාන, නිරුක්ති පටිසම්භිදා ඥාන, පටිභාන පටිසම්භිදා ඥාන. මේ ආකාරයෙන් හතර ආකාරතර හතරේ ભેදව හතර ભેදේ වූ ආකාර ප්‍රඥාව සම්බන්ධව දෙකක් තියෙනවා. චතුරාර්ය සත්‍ය සම්බන්ධව, සිව්පිලිසිබියා සම්බන්ධව. එතකොට මේ අර්ථ ඉතරවන් සන්නයි. ඔව් ටීචර් මේ සිව්පිලිබියායට විතරයි නේද අර්ථ ධම්ම නිරුක්ති පටිභාන ප්‍රඥාව තියෙන්නේ? ඔව් දැන් මේක ඇත්තටම මේ ලෝකෝත්තර තත්වයක්. එතකොට රහත් වෙන්න ඕනනේ. නෑ රහත් නොවි
දැන් අපි දන්නෝනේ ආනන්ද හාමුදුරුවෝ රහත් උනේ නෑනේ නේ. ඔව් එහෙම ආනන්ද එහෙම හාමුදුරුවෝ 5 දෙනෙක් හිටියනේ. අර විශාක උපාසකයා මේ සෝවාන් වෙලා මේ සිව්පිලිමයා සිටියා 4 දෙනෙයි හිටියේ. අය කුජුත්තරා හිටියනේ කුජුත්තරාව. එයත් මේ ඔතන ඒ කියන්නේ මේ සේක වශයෙන් අසේක වශයෙන් කියලා තියෙනවා. එතකොට දැන් මේ ඒ විදිහට වෙන දැන් එතකොට සේක වශයෙන් තමයි අර 4 දෙනාට සිව්පිලිසිබියා ලැබුණේ. පෙර කුසල් දහම් පෙර කරන ලද ප්‍රාර්ථනා කුසල් දහම් පාරමී අනුව එහෙම අය හිටියා විශේෂ අය. රහත් වෙනකොට හැම දෙනාටම සිව්පිලිසිබියා ලැබෙන්නේ නෑ නේද? නෑ. ඒකත් මේ විශේෂ ඥාන ශ්‍රාවකයන්ට වගේ නේද තියෙන්නේ? සුභා ශ්‍රාවකයන්ට තිබුණා. ඒ වහන්සේලා සමහර ස්වාමීන් වහන්සේලාට රහත් වීමේදී ලැබුණා. දැන් අර ගිය අය නේ ඒගොල්ලෝනේ විශාක උපාසක කුජුත්තරාව ආනන්දහාමුදුරුවෝ පැවිදි ඒ වගේ හිටියා. ඒක විශේෂ ඥාන සම්භාරය ඒවා කුසල සම්භාර එකතු කරගත්තු කුසල තමයි කෝසල්ල. ඒකයි. එතකොට එතකොට ප්‍රභේද වශයෙන් ප්‍රත්‍යයෙන් නිපන් ඵල ධර්ම නිර්වාණය භාෂිත සංඛ්‍යාත වචනයාගේ අර්ථයේ විපාකයේ ක්‍රියාමේ අර්ථ ප්‍රතිසම්පදා ඒ විස්තර කරන්න හැටි කියන්නේ. අපි මේක ස්වාක්ඛාත ධර්ම ඉගෙන ගදිද්දී පැහැදිලි කරා. ඒක නිසා ඒක පුත බලලා ආපහු බලන්න ආපහු කියන්න ඕනේ නෑ නේද? හැබැයි අලුතෙන් අය වුණා දන්නවා. ඉතින් ඉගෙනගෙනනේ මෙතෙන්ට එන්නේ. මේ කරුණ ඉගෙන ගන්නකොට ඒක නිසා අර්ථ කියන්නේ කියන්න පුළුවන් ප්‍රභේද වශයෙන් ප්‍රත්‍යයෙන් නිපන් ඵල ධර්ම නිර්වාණය කියන විදිහට අර්ථයේ විපාකයේ ක්‍රියා යන මේවා අර්ථය. මේ අර්ථ ප්‍රත්‍යවේක්ෂා කරන්නගේ ප්‍රභේදගත ඥානය අර්ථ ප්‍රතිසම්පදා ඥාන. දැන් මේ ඥාන ලබන්නට විශේෂ මේ පින්කම් තියෙනවා. දැන් මේ ධර්ම ඉගෙන ගන්න අයට විශේෂම අභිධර්ම ඉගෙන ගන්න අයට ඒ අයට මේ පෙර කරන ලද කුසල් පෙර කරන ලද ඒ වගේ කුසල් තියන අයට මේ ප්‍රතිසම්පදා ලැබෙන බව තමයි පොතේ සඳහන් වෙන්නේ. දැන් රහත් වුණා සිව්පිලිසිබියාපත් රහත් වුණා කියන්නේ අවස්ථා දෙකක්. නමුත් මේ කෙලස් නැති කිරීම අතින් උන්වහන්සේලා හැමෝම කෙලස් නැති කළා. රහතන් භාවය කියන්නේ සම්පූර්ණ කෙලස් සිඳලීම. නැවත උපතක් නැහැ රහතන් වහන්සේ. නමුත් අර මෙතන තියෙනවා ඒ අර්ථ සිව්පිලිසිබියාපත් රහතන් වහන්සේට විශේෂ හැකියාවක් තියෙනවා අනිත් අයට ධර්මය හොඳට කියලා දෙන්නට පුළුවන් හැකියාව. අනේ ඒකේ විශේෂ ආනිසංසේව පෙර සසර එකතු කරපු ආනිසංස බලපෑම තමයි එතෙන්ට ඒ සිව්පිලිසිබියා ඥානවලට තත්වීමට හේතු වන්නේ. එතකොට ඒ විදිහට අර්ථ ධර්ම හේතු සංඛ්‍යාත ධර්මයේ ප්‍රතිවේක්ෂා කරන්නාගේ ප්‍රභේදගත ඥානෙ ධම්මපටිසම්භිදා. ඒ අර්ථ ධර්ම දෙකේ අභිධර්මයේද මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට ඒ දෙකේම අර්ථ ධර්ම දෙකෙහිම විශේෂ ඥානෙ තමයි නිරුක්ති පටිසම්භිදා ඥානය. ඒ තුන අර්ථ ධම්ම නිරුක්ති ඒ ඥාන තුනෙහිම ත්‍රිවිධ ඥානෙහිම පටිභාන කියන්නේ මේ තුනෙහිම තියෙන මේ හැකියාව තමයි ප්‍රතිභාන කියන එකෙන් අදහස් වෙන්නේ ඒකනේ. පටිභාන පටිසම්භිදා ඥාන කියන්නේ ඒකයි. එතකොට මෙතන තව අපිට මේ පොතේ සඳහන් වෙන මත ගොඩක් මුගක් තියෙනවා. ඒ විවිධ අය විවිධ මේ තැන්වල මත මේ දක්වපුවා. අපිට මේ මත කියවුවම අපිට ආසන්න මතය අපි තේරවාදී දහම අනුගමනය කරන අය හැටියට තේරවාදී බුදු ධර්මය ආධාරණ අය හැටියට අපිට ආසන්න නිවැරදි අර්ථය තේරුම් ගන්න පුළුවන් කියන එක විදිහට අර්ථ දක්වනවා. සමහර එක තැන්වල එක ආචාර්ය පාදයන් වහන්සේලා එක ධම් අනුව. නමුත් මෙතන අපිට ආසන්න විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන් නිවැරදි ආකාරය මතය අපි ගන්න ඕන. ඉතින් අපි මේ කිව්වේ අපේ තේරවාදී ධර්ම අනුව අපි ගන්න මතය.
ඒතර නිරුක්ති ඒ අදහස් වලින් එක අදහස් තියෙනවා. ඒක කියවලා ඕනම් බලන්න ඒක තේරුම් ගන්න පුළුවන්. මහත්මිය ඔව්. තෙරුවන් සරණයි. තෙරුවන් මේ අර සිව්පිලිසියාපත් කියලා ඉස්සෙල්ලා විශාඛ උපාසකතුමාගේ නම කිව්වනේ. මෙතන තියෙනවා මේ ආනන්ද ස්ථවිර චිත්ත ගහපති ධම්මික උපාසක කුජුත්තර උපාසක කියලා. එතකොට විශාඛ උපාසක ඒ තුන තමයි කවුරුයි ඔය පැත්තේ විසාක කියන නම කියුණානේ. කොහොම හරි මේ ඒ තමයි ධම්මික උපාසක චිත්ත ගහපති ආනන්ද ස්ථවිරන් වහන්සේ කුජුත්තරාව නේ. තෙරුවන් සරණයි. හරි. ඒ පස් දෙනාම අයිති. ඒ ඒ පස් දෙනාම මේ පටිසම්භිදාලාභී සෝවාන් මාර්ග. ඔව් දැන් විසාක අර තියෙනෝනේ සාකච්ඡාව නේද මේ ධම්මදින්නා අතරණියන් සමග මේ ගිහි කල අඹුසැමියන්නේ. ඉතින් ඒගලන් එතකොට ඒ විදිහට ධම්මික උපාසක කුජුත්තර උපාසක උපාලි ගහපති ආනන්ද ස්ථවිර කුජුත්තර ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ විශේෂ පුණ්‍ය සම්භාරයක් තිබුණු උත්තමයෙක් නේද? අපි දන්න උන්වහන්සේගේ චරිතය අපදානය කියවනකොට උන්වහන්සේ විශේෂ චරිතයක්. එතකොට මේක ශේක භූමියේ සහ අශේක භූමියේ කියලා තමයි මේක. අශේක භූමිය කියන්නේ අරහත් ඵලය ලබනකොට උන්වහන්සේලාට සිව්පිලිසිඹියා ලබනවා. ශේක භූමියේ කියන්නේ අර සෝවාන් ආදී මාර්ග හතරෙහි ඵල තුනෙහි ලබන අය. ඒ කියන්නේ දැන් මේ කියපු නම් සඳහන් වෙන ආනන්ද ස්වාමීන් වහන්සේ, චිත්තගහපති, ධම්මික උපාසක, කුජුත්තර උපාසිකා, විසාක සිටු ඒ වගේ අය මේ ශේක භූමියේදීම සිව්පිලිසිඹියා ලැබපු අය. මෙසේ මේ තෙරුවන් සරණයි මෑඩම්. විසාක සිටුමා අනාගාමි. එතනයි වෙනස. ඔව් ඒක තමයි ඒ කියනෝනේ හතර භූමියේදීම රහත් බවට මෙහා මේ රහත් බවට මෙහා සෝවාන් තත්වයේ ඉඳලාම ලබන්න පුළුවන්. දැන් අපි දන්න කුජුත්තර උපාසිකාව සෝවාන් තත්වයේදී ලැබුවේ. ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වීමේදීම සිව්පිලිසිඹියා ලැබුවේ. ඒ දෙක හොඳටම අපිට පැහැදිලි. දැන් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන්ගේ සිව්පිලිසිඹියාව ප්‍රභේදගත වෙන්නේ අශෛක්ෂ භූමියේ. නමුත් උන්වහන්සේලාට ඒ සිව්පිලිසිඹියා කලින් තිබුණේ නැහැ කියලාම කියන්න බෑ. ඒ කියන්නේ උන්වහන්සේලා ඇත්තටම දැන් සෝවාන් අර මේ මහා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඒ අශෛක්ෂ භූමියේම ප්‍රභේදගත වුණා කියලා සඳහන් වෙනවා. නමුත් උන්වහන්සේලාට ඒක නැtei කියලාමත් මුලදී නැtei කියලාමත් හිතන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා මම තව තැනක කියවුවා. මහා ශ්‍රාවකයා අපේ අගසව් ස්වාමීන් වහන්සේලා ගැන. ඊළඟට තව මහා ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා රහත් වෙනකොටම තමයි සිව්පිලිසිඹියා බවටපත් උනේ. ඒ ඥාණයටපත් උනේ. ඒක නිසා මේ විශේෂය තේරුම් ගන්න කොහොම වුණත් මොන භූමියේදී ලැබුවා මේවා විශේෂ ඥාන විශේෂ කුසල්. තර මේ දිභූමියෙහි ප්‍රභේදගත වන්නා අධිගම පර්යාප්ති ශ්‍රවණ පරිපුච්ඡා පූර්ව යෝග මේ ආවන මේ සිව්පිලිසිඹියාව ලැබෙන ආකාර පස් ආකාරයෙන් තියෙනවා. අධිගම කියන්නේ අරහත්ත්වයට පැමිණීමෙන්ම. ඒ කියන්නේ මේ සිව්පිලිසිඹියාව ලබන අය ලබන උත්තමයන් වහන්සේලා පස් ආකාරයකට මේගොල්ලෝ මේ ලබන බව වෙන වශයෙන් සඳහන් වෙනවා කියන එක තමයි කියන්නේ. අධිගම කියන්නේ අරහත්ත්වයට පැමිණීම. අරහත්ත්වයට පැමිණීමේදී කොටසකට ස්වාමීන් වහන්සේලාට සිව්පිලිසිඹියා ලැබෙනවා. බුද්ධ වචනේ ප්‍රගුණ කිරීම පර්යාප්තිය මේ බුද්ධ වචනේ ප්‍රගුණ කිරීමෙන් පර්යාප්තිය නිසා තවත් කොටසකට සිව්පිලිසිඹියා ලැබෙනවා. ඊළඟට ශ්‍රවණ කියන්නේ මනසේ ධර්ම ශ්‍රවණය කොට සිව්පිලිසිඹියාවටපත් වෙනවා. එතකොට පරිපුච්ඡා කියන්නේ දැන් මේ ප්‍රශ්න හරියට විසඳමින් සාකච්ඡා කිරීමෙන් විනිශ්චය කිරීමෙන් විස්තර විනිශ්චයෙන් ඒ වගේ දැනගන්න අවබෝධ කරගන්න පටිසම්භිදා ඥාන වලට කියනවා පරිපුච්ඡා ක්‍රමයට කියනවා. පූර්ව යෝග කියන්නේ පෙරපින්මයි. පෙරපින්ම තමයි
පූර්ව යෝග කියන්නේ. පෙර බුදුරයන්ගේ ශාසනයන් ගතපච්චාගත ආදී වශයෙන් භාවනා වඩා. ඒ කියන්නේ බුදු සසුන්හි තියෙන දහම් අනුව භාවනා වඩලා අනුලෝම ගෝත්‍ර භූ ඥානයන් සමීපේ මුංචිත කම්යතා පටිසංඛාන සංඛාරුපේක්ඛා ඥානෙත විදර්ශනාවේ උත්සාහවත් වීම පූර්ව යෝග. ඒ කියන්නේ දැන් තමුන් රහත් බවට තමන් වහන්සේලා රහත් බවට පත්වීමට පළමු ජීවිතවල ආත්ම භාවයන් කරන ලද ඒ උසස් භාවනා පුහුණු වීම විදර්ශනා ඒව තමයි පූර්ව යෝග කියන්නේ. දැන් උතන තියෙනවා දැන් කරුණු පහක් තියෙනවා. බුද්ධ වචනේ ප්‍රගුණ කිරීම එක පර්යාප්තිය අනුව රහත් වෙන අවස්ථාවේදී මේ සීලසිමියා ලබනවා. මාර්ගඵල ලබන අවස්ථාවේදී මේ සීලසිමියා ඒ අවස්ථාවේදී ලබනවා. ඒකයි කියන්නේ පස්ස ආකාරයකට මේ ශේක අශේක භූමිවල ඒ ප්‍රභේදගත වන ස්වාමීන් වහන්සේලා සීලසිමියා ලබන ස්වාමීන් වහන්සේලා මෙන්න මේ පස්ස ආකාරයෙන් තමයි ඒව ලබන්නේ කියන එකයි මේ කියන්නේ. උබ්බයෝගෝ බාහු සච්ඡං දේශ භාෂාව ආගමෝ පරිපුච්ඡා අධිගමෝ ගරු සම්නිස්සයෝ තථා මිත්ත සම්පatti මේ වාති පටිසම්භිද පච්චය. පටිසම්භිද වලට හේතු වෙන කරුණු තමයි මේ තියෙන්නේ. ඒකෙත් කියන්නේ මේව තමයි පූර්ව යෝගය. පූර්ව යෝග සඳහන් බහුශ්‍රත භාවය. ඒ කියන්නේ සූපුරුතෙන් බව දේශ භාෂා දැන ගැනීම, ත්‍රිපිටකයේ දැනී ගැනීම, ත්‍රිපිටකාර්ථ විචාර පහම තමයි මේ තව ආකාර 8කට සඳහන්. කල්යාණ තියුණු ප්‍රතිභාගති කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. මේවත් ප්‍රතිසම්පදාට උපකාරක ධර්මියෝ කියලා මේ ආචාර්ය මතයක් තියෙනවා. පූර්ව යෝග කියන එකට තමයි මේක අයිති වෙන්නේ. පූර්ව යෝග. පෙර මේ පූර්ව යෝග කියන පස්වෙනි ආකාරයට තමයි මේ කරුණ ටික සඳහන් වෙන්නේ. කරුණ 8. මේ දැන් ඔය සමහර ආමුද්‍රවල කියනෝනේ දැන් සිළු පිළිසියා මහරහත් භාවය ලබන්න බෑ කියලා. එතකොට ඔය ටික කරනවා නම් බැරි වෙන්න බෑ නේද? ඉතින් මේ කරනවා නම් බෑ, බැරි වෙන්න බෑ. අකාලිකයි නමුත් සමහර ආමුද්‍රවල කියනවා දැන් සිළු පිළිසියා කාටවත් එන්න බෑ කියලා. ඒක එතකොට වැරදි නේද ඒක? ඉතින් අපි ඒක ධර්ම අනුව විනිශ්චය කරගන්න ඕන. දැන් මේ රහතන් වහන්සේලා ඉන්න බවවත් අපි දන්නේ නැහැ නේ. ඉන්න බව අපි දන්නෝ. ඉන්නවා රහතන් වහන්සේලා නම්. ඒ වගේ ඉතින් මේ සිව්පිලිසිඹියාලාභී වහන්සේලා දැනට තාම බුද්ධෝත්පාද කාලයනේ. ඔව් බුද්ධෝත්පාද කාලේ දැන් මේ කොහොමද 2030න් පස්සේ එන්නේ සෝවාන් සකුද්දාගාමී අනාගාමී රහත් වහන්සේලා කියනවනේ. ඒක අපිට ගැන මතවාද අපිට ඇති කරගන්න ඕනේ නැහැ නේ. අපි මේ දහම අනුව පුළුවන් කියන එක තමයි අපිට හිතෙන්නේ ඉතින්. පූර්ව යෝග. දැන් පූර්ව යෝග තමයි අපි දැනට උනත් අපි භාවනා හුඟක් වඩන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ පූර්ව යෝග නිසා ඒව එන්නේ. යාද මේක පාට මෙතනින් පටන් ගන්න පුළුවන් කමක් නැහැ. නිවන් දකින්න සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පුරවන්න ඕන කියනවනේ. අසංඛ්‍ය කල්පයක්, කල්ප ලක්ෂයක්. කල්ප ලක්ෂයක්. එක අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ රහත් බව ලබන්න. පෙරම් පිරුවේ නෑ කියන්න බෑ අපිට මේ පැත්තට යමු වෙනවා නම් අපි කාටවත්. ඔව් එහෙම තමයි ඉතින්. එහෙම හිතන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ පෙර පින් නිසාම තමයි අපි ධර්ම ඉගෙන ගන්න. මේක හොඳට මතක තියාගන්න. හිතෙන්නේ මේ පැත්තට යන්න ඒක නිසාමයි. පෙර පින් නැත්තම් ඒක කරන්න බෑ. ඒකයි. එතකොට ඒක අපි තමන් තේරුම් අරගෙන ඉතින් මතමතාන්තර වලට යන්න ඕනේ නැහැ. තමන්ගේ පුළුවන් උත්සාහය දරාගෙන තමුන්ගේ ශක්ති වර්ධනය කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. එහෙමයි ටීචර්. බොහොම පිං. ඒකයි. අපි ඒ විදිහට තේරුම් ගන්න ඕන. අපි වාද විවාද ඒවට එළඹෙන්න ඕන නැහැ. තමන් තේරෙන්නේ. තමන්ගේ සීලය ගැන ඔක්කොම දන්නේ. කියන්නේ තමන් කාටවත් විවාද දක්වන්න අවශ්‍යත් නැහැ. තමන් තේරෙනවා ඒ ඇති හොඳටම ඉස්සරයි. නිහඬව අපිට වාද විවාද වලට පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා ඉතින් විවිධ දහස් දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හොඳට ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට මැද්දදී මොකක් හරි එක වාක්‍යයක්
කියනවා අපිට පොඩ්ඩක් ගැලපෙන්නේ නැති වගේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් සමහර වෙලාවට අපි ඒ අපට අවශ්‍ය නැති දේ ඉවත් කරන්න පුළුවන්, අවශ්‍ය දේ ගන්න පුළුවන්, අවශ්‍යමක් තියෙනවා තව තවත් ඒක වර්ධනය කරගන්න පුළුවන් අපිට. ඒ වගේ අපේ නුවණැති වෙන්න ඕන. ධර්ම ඉගෙන ගන්න හැටියට. එතකොට දැන් මේ විදිහේ කරුණු ටික තියෙනවා. දැන් අර ගුරු සම්නිශ්‍රය කියන එක තේරෙනවනේ. අර කරුණු වට පූර්ව යෝග කියන්නේ මොනවද කියලා කරුණු වටක් තියෙනවා. ඒකේ පොඩ්ඩක් ඉගෙන ගන්න. ප්‍රතිසම්විදාවට උපකාර ධර්ම දැන් එකක් කියවනේ පූර්ව යෝග කියලා. අන්නේ පූර්ව යෝගයට සම්බන්ධ කරුණු වටක් තමයි ගාථාවෙන් සඳහන් වුනේ. පැහැදිලිනේ? පැහැදිලි. එතකොට දැන් මේ ආගම කියන එක ආගම කියන වචනට කියලා තියෙනවා යටත් පිරිසෙන් මැදුම් සංගයේ මූලපණ්ණාසකේ ඕපම්ම වර්ගයේ පමනවත් ධර්මයේ පිරවීම ආගමයි කියලා. එහෙම කොටසක් මේකේ තියෙනවා. අඩු ගානේ ඒකවත් කියලා කියන්නේ. ඒකවත් කරපු අය ඒක සම්පූර්ණ යටත් පිරිසෙන් කියන්නේ ඒකයි. මධ්‍යම නිකායේ මූලපණ්ණාසකේ ඕපම්ම වර්ගයේ මූලපණ්ණාසකේ ඕපම්ම වර්ගයේ පමනක්වත් ධර්මයේ පිරවීම. ඒක විතරක් වත් කියන එකයි කියන්නේ. වචනේ තේරුම් ගන්න ඕනේ. ඒක විතරක් කරලා එහෙම නෙවෙයි ඒවා වත් කියලා කියන්නේ. එතකොට එක ගාතාවක් හරි අර්ථ විනිශ්චය සම්බන්ධ කර ගැනීම පරිපුච්ඡා. එතකොට අධිගම කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්. ඒවා තමයි අධිගම. අධිගම කියන්නේ මේ ප්‍රතිවේද අධිගම. ඊළඟ බහුශ්‍රත ප්‍රතිභාන සම්පන්න ආචාර්යයන් වෙතින් දුෂ්කරතන් ਵਿਚාරමින් ඇසුරු කිරීම ගුරු සම්නිශ්‍රය. කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ විදිහේ මේ අට ආකාරයෙන් බුදුවරයෝද පසේ බුදුවරයෝද පුබ්බ යෝග අධිකමයන් නිසා සීපිලිසිඹියාවන්ට පැමිණි තියන්න බලන්න. එතකොට පූර්ව යෝග නිසාම තමයි උන්වහන්සේලා සීපිලිසිඹියාවන්ටපත් වෙන්නේ. බුද්ධ ශ්‍රාවකයෝ මේ සියලු කාරණයන් නිසාම පැමිණේ. අතන තියෙනවා. එතන අපිට කරුණු තියෙනවා. එතකොට සීපිලිසිඹියාවන්ට පැමිණෙනවා කියලා වෙනම කර්මස්ථාන වැඩිවීමක් එහෙම එකක් නැහැ. අර තියෙන්නේම Tamanගේ පුණ්‍ය ශක්තිය. ශෛක්ෂයන්ගේ ශෛක්ෂ්‍ය ඵල අවසානයේද අශෛක්ෂයන්ගේ අරහත් ඵල අවසානයේදී පිළිසිඹියා පැමිණීම වේ. අර පූර්ව යෝග අර මේ වඩාගත් මේ ගුණධර්ම ඒ කරුණ අනුව තමයි සිව් පිළිසිඹියා බවටපත් වෙන්නේ. සිව් පිළිසිඹියාවන්ටපත් වෙන්නේ කියලා වෙනම විශේෂ අමුතු කර්මස්ථානයක් නැහැ කියන එකයි මේ පොතේ සඳහන් වෙන්නේ. එහෙම තමයි ඊළාට මේ ශෛක්ෂයයට සිව්පිලිසිඹියාපත් ලබන්නේ ඒ ශෛක්ෂ ඵල අවසානයේ හැම තුන් අවස්ථාවෙන් පුළුවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් අවස්ථාවෙම සිව්පිලිසිඹියා බවටපත් වෙන්න පුළුවන්. අශෛක්ෂය උන්වහන්සේලාගේ අරහත් ඵල අවසානයේ සිව්පිලිසිඹියාවටපත් වෙනවා. බුදුවරයන්ට දසබල ඥාණය අරහත් ඵලය නිසා සමෘද්ධ වන්නාසේ සිව්පිලිසිඹියාවෝද සමෘද්ධ වෙති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලාට අරහත් ඵලය නිසා උන්වහන්සේලාගේ දසබල ඥාන දසබල තථාගත ඥාන කියලා තියෙනනේ. ඒවා සම්පූර්ණ වෙනවා වගේම සිව්පිලිසිඹියාවෝ අනිවාර්යෙන්ම සම්පූර්ණ වෙනවා. ආර්යයන්ගේ ආර්ය ඵලයන් මෙන්ම පිළිසිඹියාවෝද සමෘද්ධ වෙත් කියලා මේ ඒ විදිහට කියනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවල ඒ පුණ්‍ය මහිමය අනුව තමයි සිදු වෙන්නේ. බුදුපසේ බුදුතුමන් වහන්සේලාට බුද්ධත්වයේදීම සිව්පිලිසිඹියාවෝ සමෘද්ධ වෙති කියලා කියන්නේ. බුදුවරයන්ට දසබල ඥානය අරහත් ඵලය නිසා සමෘද්ධ වන්නාසේ සිව්පිලිසිඹියාවෝද සමෘද්ධ වෙනවා. එතකොට ඒ විදිහට තේරුම් ගන්න. විදර්ශනා ප්‍රඥාව වැඩි යුතු පරිදි මෙහිලා මේ විදර්ශනා ප්‍රඥාවට ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රේන්ති සමුත්පාදී ભેද ඇති ධර්ම උපකාර හේයින් භූමි වේ. එතකොට විදර්ශනා ප්‍රඥාව වඩනකොට මෙන්න මේ කරුණු වැඩිමේදී මේව උපකාරී වෙනවා කියන එක තමයි ඒ සඳහන් වෙන්නේ. එසේ ප්‍රඥා භාවනාව වැඩි යුතුද කියන ප්‍රශ්නේදී තමයි ඒ කියන්නේ. දැන් අපි දන්නවා මේ අපි ධර්මයේ ඉගෙන ගන්නකොට මේ කරුණු ඔස්සේ ඉගෙන ගන්නව නේද? ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිපාද සමුත්පාදී ධර්මය. දැන් මේක හැමෝන්ටම වැටහෙනවද මේ කරුණු ටික? මේ වේද ටික තේරෙනවනේ? මං හිතන්නේ තේරෙනවා කියලා හැමෝන්ටම. ස්කන්ධ මම තේරෙනවා. තේරෙනවානේ.
ඒක තමයි. ඒක අපි ධර්මයේ හදාරපු අය මේ ටික හොඳටම දන්නවා. ඒක නිසා ඒක තෙරුවන් සරණයි මිස්. ඔව්. ඔව්. මිස් මං හිතන්නේ හැමෝටම ඔගේ වැටහෙනවා මිස්. වැටෙනවනේ. හොඳයි. ඒක තමයි. එතකොට මේ ධර්ම උපකාර වෙනවා. ඉතින් විදර්ශනා වඩනකොට මේ හැම දෙයක්ම ගැන අවබෝධය ඇතිව මේ විදර්ශනාව වඩන්නේ. එතකොට මේ එක භූමිය සඳහා බොහෝ ධර්මයන් දැක්ුවේ කවර හේින්ද කියනවා. අරූපෙහි මුලා වූ සත්වයන් සඳහා අරූප ධර්මයන් 4 කොටසක් ඇති ස්කන්ධ දේශනෙන්ද. දැන් අරූපෙහි මුලා වූ දැන් අපි දන්නවා අරූපාවචර ධාන වඩන වැඩිම අපි බුදුදහමෙහි අපේ බුදුදහමෙහි එච්චර අනුග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. උන්වහන්සේ දේශනා කළ තියෙන මේ භවයෙහි මොහොතක්වත් ඉන්න එක උන්වහන්සේ වර්ණනා කරේ නැහැ. දැන් අරූපාවචර ධාන වඩලා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඒ කල්ප ගණන් අපි දන්නවා අරූපාවචරයේ ලෝක 4 විශේෂ කල්පලක්ෂ කල්ප 40000 60000 84000 ඔය වශයෙන් ආයුෂ යන්නේ. ඉතින් මේ ආයුෂ මේ 4 අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි ගත කරන සත්වයන් මේ කල්ප ගණන් ඒ අයගේ උන්වහන්සේලා විශේෂ විශාල කුසල් සම්භාරය ඒවා. නමුත් මේ අපිට නිවන ඈත් කරනවා. අපි එතේ ඒ භව සතරෙත් මේ අපි ඉන්නේ භවයේ. ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ගත කරන්නේ භවයේ. මගපොළ නිවන් සුව සොයා මේ කටයුතු කිරීම තමයි අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගන්ලා තියෙන්නේ. ඉතින් මේ ධර්මයේ මගපොළ නිවන් සුව ලබා ඉතින් ආයේ ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට ඕනනම් යන්න පුළුවන්. ඉතින් උන්ට හැම උත්සාහයක් කාටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර නිර්වාණයේදී අර භවරාග නැති වෙනවනේ රහත් භාවයට පත් වෙනකොට. ඒ භවරාග රූපරාග ඒ භවරාග. එතකොට ඒකත් නැති කළ යුතු දෙයක්. ඒක නිසා ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි උපත ප්‍රතිසන්දිය බුදුරජාණන් වහන්සේ අනුමත කර දෙයක් නොවේ. නමුත් එහෙම කරන අය ඉන්නවා. ඒ වෙන ආගම් වලට සම්බන්ධ අසඤ්ඤ සත්‍යයත් එහෙමයි. අසඤ්ඤ සත්‍යයට යාමට කියන චතුර්ථ ධානය උපදවාගෙන තමයි අසඤ්ඤ සත්‍යයට යන්නේ. විශාල කුසල සම්භාරයක් ඒගොල්ලන්ගේ තියෙනවා. කුසල් තියෙනවා ඒගොල්ලන්ට. නමුත් ඒ කුසල ඒගොල්ලන් මගපල නිවන් සුව සඳහා නෙවි යෙදුවේ අර අසඤ්ඤ සත්‍යේ ගත කරන්නට. ඒගොල්ලන් ඉගෙනගත්තු ධර්ම අනුව විවිධ ධම්මනේ විවිධ දෘෂ්ටිනේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ භව රාගයත් බුදුරජාණන් වහන්සේ මේ අපි දන්නවා දස සංයෝජන වලින් එකක් භව රාග, රූප රාග. ඒ දෙක භව රාග. එතකොට නිර්වාණේ රහත් බවට පත් වෙනකොට තමයි ඒක නැති වෙන්නේ. ඒක නිසා ඒ සසර කල් ගෙවන තව ආකාර ඒවයි පුදුමයි කියලා සසරෙම තමයි. ආපහු කොහේ උපත් ලබයිද කියන එක තේරෙන්නේ නැහැ. ඒවයින් මිදුණට පස්සේ. ඒක නිසා නිවන සසර කෙලවර කිරීම තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරේ. ඒක අපි කාටත් පැහැදිලි. අපි දන්නවා ඒක. එතකොට ස්කන්ධ දේශනේ ඒක තමයි අරූපේ මුලා වූ සත්‍යන සඳහා අරූප ධර්මයන් 4 කොටසක් ඇති ස්කන්ධ දේශ. මොකද 4 කොටස අපි දන්නවා වේදනා සංඥා සංඛාර විඥාන. රූපේ මුලා වූවන් සඳහා අඩ 11ක් රූප කොටස් ඇති ආයතන දේශනෙන් දන්න. ආයතන රූපේ අපි දන්නවා ආයතන 12ක් තියෙනවා. ඒ ආයතන දේශනේ ස්කන්ධ ආයතන ධාතු ධාතු කියන්නේ ධාතු 18ක් ගැන උන්වහන්සේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ උභය දෙකේම මුලා වූවන් සඳහා තමයි සප්ත විඥාන ධාතු හා රූප 11 ආකාරයක් වූ දාස දේශනය. ඒ කියන්නේ 18 ධාතු ගැන කියන්නේ පැහැදිලි. එසේම තික්ඛේන්ද්‍රිය, මජ්ක්‍ධිමේන්ද්‍රිය, මුදින්ද්‍රිය වශයෙන්ද සංක්ෂේප රුචික, මධ්‍යම රුචික, විස්තාර රුචිකයන්ගේ වශයෙන්ද පිළිවෙලින් ස්කන්ධ ආයතන ධාතු බෙදා දැක්වුවා. මේ ස්කන්ධ ආයතන ධාතු බෙදා දැක්වූ ආකාරය ගැන සඳහන් කරන්නේ මම හිතන්නේ මේ ගැන වැටහීමක් තියෙනවා. දැන් අපිට කල්බෝලි මහත්මයා සඳහන් කරපායිදී මේ ආයත වැටහීමක් තියෙනවා. තර ස්කන්ධ ආයතන ධාතු අද 11ක් 11 කියන්නේ මේ අද 11 අඩ 11ක් කියන එක තමයි 11ම තමයි ඉතින් නේද? 11 ආකාරයක් වූ අඩ 11ක්.
අඩ 11ක් කියන්නේ 11ක් තමයි තියෙන්නේ රූප නේද? ඒ කියන්නේ 12 ආයතන තෙරුවන් සරණයි 12. තෙරුවන් සරණයි මිස් ඔව් තෙරුවන් සරණයි කියන්න තෙරුවන් සරණයි. ඇහෙන්නේ නැද්ද? තෙරුවන් සරණයි මිස් එතන අඩේකට බෙදෙනවා ධම්මායතනයේ කොටස් ඒ විදිහට ඇවිල්ලා හරි නේද මිස් රූපායතනේ ශබ්දායතනේ එහෙම ඇවිල්ලා ආයි චක්කායතනේ සෝතායතනේ ගන්ධායතනේ කියලා එතන 6යි දැන් රූපාදී 6 නෑ මැදි කැඩි මම ධම්මායතනේ මිස් ආයතන 12න් නයි මිස් ධම්මායතනට මේ අයිති වෙනවනේ සුකුම රූප 16යි වේදනා සංඥා සංකාර කියලා චෛතසික 52යි නිවනයි ඒ සුකුම රූප තියෙන නිසා තමයි එතන ගන්න මිස් රූප කොටසට සුකුම රූප තියෙන නිසා රූප කොටස ඒකයිනේ සුකුම රූප කියන්නේ ධම්මායතනය ඒකයි අඩ 11 කියන්නේ කොටස් දෙකක් ඒකේ භාගයක් මිස් ඒකේ නාම කොටසයි රූප කොටසයි දෙකම තියෙනවනේ මිස් එතකොට රූප කොටස තියෙන නිසා තමයි ඒකේ සුකුම ඒකේ භාගයක් කරගන්නවා අනිත් එතකොට මිස් ඒක පැහැදිලි කරලා හිතනවා මිස් එහෙමනේ කියන්නේ ඒකයි 11යි අඩ කියන්නේ ඒකයි නේද අඩ කියන්නේ සුකුම රූප ටික හරි මම පැහැදිලි හොඳයි තෙරුවන් සරණයි කවුරුත් එක වටහා ගන්න ආකාරයට 12 ඒ කියන්නේ 12 වෙනි එක වෙන්නේ ආයතනය අර සුකුම රූපත් එක්ක. ඒකට ඒක අඩක් කියලා ගන්න එකයි 16ක් නේ රූපවල කොටසක්. එතකොට ඉන්ද්‍රිය දේශනාව ඊශ්වර නිර්මාණවාදයෙන් ආත්ම දෘෂ්ටි මුලා වූවන් සඳහා. දැන් ඉන්ද්‍රිය දේශනා අපි දන්නවා මේ විස්තර කරපු හැම කොටසක්ම ඉන්ද්‍රිය 22ක් අපි ධර්මයේ උගන්වනවා. ඒ ඉන්ද්‍රිය 22 බෙදන්න පුළුවන්. මම හිතන්නේ කවුරුත් ඒක ඉගෙනගෙන තියෙනවා. ඒ කොහොමද ඉන්ද්‍රිය 22 ඒකත් මේ ස්කන්ධ වලට රූප වලට ආයතන වලට අපිට සඳහන් කරගන්න පුළුවන්. කොටස් කරගන්න පුළුවන්. ඒ වගේ ආත්ම දෘෂ්ටි මුලා වූවන් සඳහා මේ ඉන්ද්‍රිය ධර්මයේ සහජාත ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන්ගේ ස්වභාව වශයෙන් සිද්ධ වෙන බව කිසිවෙකුගේ උවමනාවක් අධිපති බවක් අනුව නෙවෙයි ඒව සිද්ධ වන්නේ කියන එක අධිපති භාවයක් නැහැ කියන එක අනාත්ම ලක්ෂණය. අනාත්ම කියන්නේ ඒකනේ කිසි කෙනෙක් මෙහෙවන දෙයක් නෙවෙයි කවුරුවත් කරන දෙයක් නෙවෙයි කාගේවත් අධිපති භාවයෙන් සිදු වෙන දෙයක් නෙවෙයි. අන්න ඒක තමයි ඒ අනාත්ම ලක්ෂණය හොඳින් වටහා ගැනීම නිසා තමයි ඉන්ද්‍රිය දේශනාව. ඒතර මේ පැහැදිලි වෙනවා මේ එක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරේ. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් උන්වහන්සේ මේවා බෙදා වෙන් කරගෙන දැක්ුවේ මේ සුවසේ මේවා අවබෝධ කරගන්නට හැකි වෙන අරුණ හැම දෙයකම කරුණක් තියෙනවා හේතුවක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර මේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රියන සතර ධර්මයන්ගේ පැවැත්මේ හේතුව මෙන්න මේ සතර ධර්මයන්ගේ වශයෙන් වදාරන නිසා මේ උපකාර වෙන නිසා මේවා සත්‍ය ප්‍රණීත්‍ය සමුත්පාද දෙක දේශනා කරලා තියෙනවා. දැන් සත්‍ය අපි දන්නවා පටිච්චසමුප්පාදය සත්‍යය චතුරාර්ය සත්‍යය පටිච්චසමුප්පාදය එතන තියෙනවා. ඊළඟට පටිච්චසමුප්පාද ධර්මයේ තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම ප ဋ ාණ ධර්මයේ වැඩි විස්තර වශයෙන් ඒ තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ තමයි. සීල විසුද්ධි චිත්ත විසුද්ධි දෙක මූලයෝ. අර මතක තියාගන්න මූල විසුද්ධි දෙක සීල විසුද්ධි චිත්ත විසුද්ධි. සීල විසුද්ධිය නැතුව අනිත් විසුද්ධි හතරටමපත් වෙන්න විදියක් හයටමපත් වෙන්න විදියක් නැහැ. ඊළඟ චිත්ත විසුද්ධි සීල විසුද්ධි චිත්ත විසුද්ධි මේවට කියනවා මූල කියලා. මූල විසුද්ධි අනිත් පහ විසුද්ධීන්ගේ පිහිටීමට උපකාර වෙන්නේ මේ දෙක. ඒක නිසා මූල කියලා කියනවා. අනිත් පහ ශරීර කියලා කියනවා. ඒ කියන්නේ අනිත් පහ තමයි මේ මෙතන හස්ත පාද ශීර්ෂ වශයෙන් මේ බෙදලා මේ කියන්නේ ශරීරයක් හැටියට. එතකොට මේ මුල දෙක මූල අනිත් පහ මේ භාවනා වශයෙන් මේ ලැබෙන අනිත් ශරීරය කියලා හඳුන් වෙනවා. එතකොට සප්ත විසුද්ධි මූල භාවනා දෙකයි අනිත් පහම ශරීරයේ විදියට සඳහන් වෙනවා. එතකොට මේක සම්පූර්ණ වෙන්න ඕන මගපල නිවන් සඳහා අවබෝධය සඳහා විදර්ශනාව සඳහා
අනුගමනය කරනකොට. එතකොට එහෙන් භූමි වූ ස්කන්ධාදී ධර්මයන්ගේ අර්ථ හා පාළිය ඉගෙන නුවණින් පුරුදු කොට මූල වූ ධර්ම සම්පූර්ණ කොට ශරීර වූ පංචවිසුද්ධීන් වඩා ප්‍රඥා භාවනාව සිද්ධ කළ යුතු වේ. මේ ප්‍රඥා භාවනාව කෙසේ වැඩි යුතුද කියන ප්‍රශ්නෙට තමයි මේ උත්තරය දෙන්නේ. පැහැදිලි නේද? එතකොට සප්ත විසුද්ධිය වැඩෙන්න ඕන. සප්ත විසුද්ධිය වැඩෙන්න ඕන. මුල දෙක මූල විසුද්ධි කියනවා. අනිත් පහ ශරීර කියලා කියනවා. අනිත් පහ ශරීර කියලා කියනවා. භාවනා වශයෙන් මේ පහ වඩනකොට තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට භූමි වූ ස්කන්ධාදී ධර්මයන්ගේ අර්ථ හා පාළිය ඉගෙන. දැන් ඒක අපි දන්නවා මේ අය මේ අපේ පින්වතුන් ඉගෙන ගන්න අය කවුරුත් ඒ ටික දන්නවා කියන එක මට දැන් පැහැදිලි කළා. ඉතින් ඒක නිසා දැනගන්න ඕනේ. දන්නවා කියලා දන්නවා. ඉතින් ඒක නිසා ඒක ඉගෙන නුවණින් පුරුදු කළා අර මූල ධර්ම සම්පූර්ණ කළා ඊට පස්සේ ශරීර වූ පංචවිසුද්ධීන්ද වඩා තමයි ප්‍රඥා භාවනාව සිද්ධ කළ යුතු වෙන්නේ. මෙතන මේ ප්‍රශ්නයක් තියෙනෝනේ. ප්‍රඥා භාවනාව කෙසේ වැඩි යුතුද කියලා පස්වෙනි ප්‍රශ්නය අපේ ස්කන්ධ මේ නිर्देशයේ අර ප්‍රශ්න පහ ප්‍රඥාව සම්බන්ධ කරන ප්‍රශ්න පහේ පස්වෙනි එක. කෙසේ ප්‍රඥා භාවනාව වැඩි යුතුද කියන එක තමයි ඒක සඳහන් වෙන්නේ. මේ විස්තරය ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රණිතිසම්පාදී ධර්ම භූමියයි කීතන්නේ මේ විදිහට මේ ටික දන්නවා. දැන් කවුරුත් දන්නවා. ස්කන්ධ දන්නවා, ආයතන දන්නවා, ධාතු, ඉන්ද්‍රිය, සත්‍ය, ප්‍රණිතිසම්පාද ධර්ම. ඒකවල ස්කන්ධ 5යි, ආයතන 12යි, ධාතු 18යි, ඉන්ද්‍රිය 22යි, සත්‍ය 4යි, පටිච්චසමුප්පාද ඒ 12 ආකාරය. ඒ විදිහට අපි විස්තර වශයෙන් හදාarලා තියෙනවා. අපි දන්නවා. ඒක ආයෙත් ඒක අපි දන්නවා. ඊළඟට බ්‍රහ්ම ලෝකයේ ශීතෝෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍ය නැතද? අනුග්‍රහක ශීතෝෂ්ණාදී ඇති බැවින්. ඒ රුප්පණ භාවය ඇතෙයින් රූප කියලා ව්‍යවහාර වෙනවා. මෙසේ රුප්පණ ලක්ෂයෙන් සියලු රූපය ඒකවිද වූද. රූපය ඒකවිද කියලා කිව්වට භූත රූප, උපාදා රූප වශයෙන් දීදයි කියලා කියන්නේ. දැන් මේ රූප ගැන උගන්වන්නේ. ඒවා අපි මම හිතන්නේ දන්නවා. උනන් නිකන් කෙටියෙන් කියමු නේද? භූත රූප අපි දන්නවා. සතර මහා භූත රූප. අනිත් 24 තමයි උපාදා රූප වෙන්නේ. රූප 28යි ඔක්කොම. එතකොට උපාදා රූප 24යි, භූත රූප 4යි, මහා භූත රූප. මේ මහා භූත රූප නිසාම හටගන්නා රුප්පණ ස්වභාවයෙන් යුක්ත රූප නිසා මේවට උපාදාය රූප කියලා කියනවා. උපාදා රූප. ඉතින් මේ වයිත් සියලුම ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන වශයෙන් පදත්තාන කියලා නැහැ. ඒ චතුදත් ලක්ෂණ රස පච්චුපට්ඨාන කියලා මේ සඳහන් වෙනවා. මේක චතුධාතු වාත්තානෙහි සඳහන් වුණා. අවශේෂ ධාතු ත්‍රය පදට්ඨාන කොට ඇති. ඒ කියන්නේ මේ තුනේ තමයි තියෙන්නේ. පදට්ඨාන වශයෙන් අවශේෂ ධාතු ත්‍රය පදට්ඨාන කොට ඇති. පඨවි ධාතු ආපෝ ධාතුවෙන් සංග්‍රහිතව තේජෝ ධාතුවෙන් පාලනය කරන ලදුව වායෝ ධාතුවෙන් පුරන ලදුව පවතිනවා. මෙසේ පඨවි ධාතුව සෙසු භූත ත්‍රය ආසන්න කාරණා කොට පවතී. සෙසු ධාතුද අවශේෂ භූතයන් කියන්නේ අනිත් භූත ආසන්න කාරණා කොට පොත අපි දන්නෝනේ මහා භූත රූප අතර කවුරුත් දන්නවා. එතකොට මේ භූත රූප ගැන කියන්නේ සතරවද ඇරුම් මහා භූත රූප අතර. උපාදාය රූප 24 සඳහන් වෙනවා. මේක මම පැහැදිලි කරන්න ඕනේද මේ ටික? දන්නවනේ. දැන් චක්කු, සෝත, ගාන, જીවහා, කාය මේ ප්‍රසාද රූප. ඒක දන්නවා. එතකොට ඒ රූප ප්‍රසාද රූප. ඊළඟට සද්ද, ගන්ධ, රස. ඒවා මේ ගෝචර රූප. ඉතින්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, හදේවතු මේවා විස්තර කරන්න ඕනේ. මම දන්න බව. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති ආදී වශයෙන් මේ 24 උපාදා රූප 24. එතකොට අපි ඒ ටික අපි විස්තර නොකර ඉතින් මොනේ දන්නවනේ. ඒකනේ ආයේ කියන්න අවශ්‍ය නැහැනේ. එතකොට මෙතන තියෙනවා අර මත
මතභේද මහා සාංගික අභයගිරික ආදී වශයෙන් කේවිවාදී වූ ඒ මත තියෙනවා. දැන් මේ මත වලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අදහස් කරන අපිට තේරුම් යන අපිට පිළිගත හැකි මතය තමයි අපි බාරගන්නේ. අරව ඉගෙන ගත්තට කමක් නැහැ. විස්තර වශයෙන් ඉගෙන ගත්තට කමක් නැහැ. මේ මතවල මේ විදිහට සඳහන් වෙනවා කියන එක. නමුත් අපි අතේරවාදී දහම අනුව මේ තේරවාදී සඳහන් කරන්නේ ආපෝදික ආසවෙහි ගන්ධයට වඩා පඨවි අධික කපපුණේ ගන්ධය අධික වේ නම් ඕ මේ කියන්නේ විස්තර කියන්නේ මේ සමහර එක ඒ රූපවලට මේකේ මේ ගතිය තියෙනවා මේකේ මේ ගතිය තියෙනවා විවිධ මත තියෙනවා. දැන් කපපුණේ ගන්ධයට වඩා ආසවෙහි ගන්ධය අධිකයි. ඒ වගේ තියෙන උණුදියට වඩා උණුදියේ වර්ණයට වඩා සිසිල්දියේ වර්ණය අඩු නොවන හේයි. ඉතින් මේවා මේ අර මතවාද අපි ඉගෙනගත්තු විදියට අපි ඒව හදාරමු. අනිත් කරුණු. ඊළඟට රූප සම්බන්ධව අපි එතනින් නිමා කරමු නේද? රූප අපි දන්න නිසා රූප ගැන සාකච්ඡා සෝත ප්‍රසාදේ මේ ඔක්කොම තියෙනවා. මේවා මේ කතා කරන්න ඕන නෑ කියන තැන මට හිතන්නේ. රූප ප්‍රසාදෝ මෙතන යන චක්කු ප්‍රසාදේන රූපානි මනුපස්සති පරිත්තං සුකුමං ඒතං ඌකාසීර සමුපමං. ඒ කියන්නේ රූපාලම්බණය අපිට චක්කු ප්‍රසාදය කුමක්ද කියන එක පැහැදිලි කරන්න. ඒ ටික මම හිතන්නේ පැහැදිලි කරන්න ඕනේ. සෝත ප්‍රසාදය ඊළඟ විෂය රූප තියෙනවා. ඒවා දන්නවා. විෂය රූප කියන්නේ ගෝචර රූපමයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. මේ පොට්ටබ්බ කියන එක අපි 28ට මතක තියාගන්න ගණනක් හැටියට ගණනක් ගන්නෙ නෑ. පොට්ටලම්බනේ තියෙනවා. නමුත් 28ට එකතු වෙන්නේ නෑ. ඒක මොකද හේතුව? ඒක මම දන්නවා. ඒක හේතුව අර මේ පඨවි තේජෝ වායෝ කියන භූත තුනෙන් තමයි පොට්ටබ්බය සකස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අර මේ මොකද කියන්නේ පුනරුක්තිය නිසා මේ මෙතන ගණනක් හැටියට පොට්ටබ්බාලම්බනේ ගණන් කරන්නේ. එතකොට 24ක් වෙන්නේ ඒක නැත්නම් 25ක් වෙනවා. ඒකත් ගත්තොත් ගණනක් හැටියට. මුත් තියෙනවා පොට්ටබ්බාලම්බනේ තියෙනවා. නමුත් ඒක ගණනට ගණන් ගන්න නැති බවයි මෙතන කියන්නේ. ඊළඟ ඉත්ත්‍ින්ද්‍රි පුරුෂින්ද්‍රි ඒවා තේරෙනවා. ජීවිතේන්ද්‍රිය අපි ඉන්ද්‍රියක් හැටියට ගන්නකොට මේක අර නාම රූප වශයෙන් දෙකක් තියෙනවා. ඒක කටත් මතකයි. ඒක දන්න ටික නිසා විස්තර කරන්න ඕනේ නෑ නේද? එතකොට මේ සූවිසි උපාදා රූපය ඒකී අර ඉස්සරකු සතර මහා භූත රූපත් එක්ක එකතු වෙලා තමයි අටවිසි රූපය කියලා සකස් වෙන්නේ. මේ සියල්ල මූලාර්ථයෙන් හේතු නම් වූ ලෝභාදියමෙන් හේතු නොවේ. මූලාර්ථයෙන් හේතු කියන ලෝභාදියමෙන් හේතු වෙන්නේ නැහැ. හේතු නොවේ නොවන හේයින් අහේතුකය. හේතුභාවයෙන් වෙන් වූ හේයින් හේතු විප්පයුත්තය. මේ රූපවලට කියන මේ විස්තර ඒක අපි දන්නවා. හේතු වෙන්නේ නැහැ. හේතු නොවන නිසා හේතුකයි. හේතු විප්පයුත්තයි. ප්‍රත්‍ය සමග තව පවතින නිසා ප්‍රත්‍ය සහිතයි. ඒක අපව මතක කරගන්න. ලෝකේ වන නිසා ලෞකිකයි. භූමි වශයෙන් භවග්‍රේතෙක්ද ධර්ම වශයෙන් ගෝත්‍ර භූ චිත්තේතෙක්ද පැතිර සිටුනා නිසා ආසවයි. මේ රූපවල දහම් කරුණු කියන්නේ. ඊළඟට සාසවයි. ඒක විදයි. ඒ කියන්නේ රූප හේතු නොවේ අහේතුකයි හේතු විප්පයුත්තයි ප්‍රත්‍ය සහිතයි. දැන් මාතිකා කරනකොට මේක සඳහා මේවා උදව් වෙනවා. ප්‍රත්‍ය සහිතයි. ඒ නිසා ලෞකිකයි ආසවයි. ඒ කියන්නේ භූමි වශයෙන් භවග්‍රේතෙක් ධර්ම වශයෙන් ගෝත්‍ර භූ චිත්තේතෙක් පවතින. ඒ කියන්නේ ගෝත්‍ර භූ චිත්තය කියන්නේ පෘථග්ජන අවසන් සිත. ගෝත්‍ර භූ චිත්තෙන් පස්සේ තමයි මාර්ගසිත ඇති වෙන්නේ. ඒක නිසා එතකන් ගෝත්‍ර භූ චිත්තේ දක්වා පැතිර සිටුනා සිත ආසවයි. ඒ කියන්නේ ගෝත්‍ර භූ චිත්තේ ආශ්‍රව තියෙන එකයි කියන එක මේකෙන් තේරුම් ගන්න ඕනේ. ආශ්‍රවයි. ගෝත්‍ර භූ චිත්තෙන් පස්සේ ලැබෙන
ඒ මාර්ගසිත තමයි මාර්ගසිත අවසන තමයි ආශ්‍රව නැති වෙන්නේ. එතකොට ආශ්‍රව අරමුණු කරන නිසා සාසවයි මේ ආකාරයෙන් ඒක විදයි. මම මේක මතක තියාගන්න. එතකොට රූප ගැන. ඒතර රූපස්කන්ධයේ විස්තරය මේකයි. අර ටික පුනරුක්තියක් නිසා මම රූප ගැන ඇත්තට විස්තර කතා කරන්න උත්සාහ කරේ නැහැ. කිසි කෙනෙකුට මේක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනම් මට ඊළඟ දවසේ කියන්න මම එතෙන්දී පැහැදිලි කරලා දෙන්නම්. දැන් උනත් කරන්න පුළුවන්. නමුත් මේ දන්න කරුණු ටික ආය කියන එක තේරුම් නැහැ. මේ ටික පොත කියව ගන්න. ඊළඟ නිෂ්පාන මේ රූපවල විවිධ ભેදයන් තියෙනවා. මේ කියන්නේ අර වගේම ඒක විද ද්විවිධ ඒ වගේ කරුණු තියෙනවා. ඒවාද 11 ආකාරයකටම තියෙනවා. ඒවා මම හිතන්නේ දන්නවා. ඒක තේරුම් ගන්න පොත කියවන්න. ඒ ටික කියවලා යම්කිසි තේරෙන්නේ නැතනක් තියෙනම් මට කියන්න. මම ඒක පැහැදිලි කරන්නම් ඊළඟ දවසේ. රූප ස්කන්ධය ගැන මේ විස්තර කොහොම රූප ස්කන්ධය ගැන මේ කිව්වේ. කුමන ආකාර වෙනවද? සමහර වෙලාවට පැහැදිලි මේක ගැන දන්නේ දැනුම එච්චර පැහැදිලි නැති කෙනෙක් ඉන්නවනම් මට කරුණා කරලා ඊළඟ දවසේ පාඩම පටන් ගන්නකොටම කියන්න රූප සම්බන්ධ මෙන්න මේ කොටස් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඒක නිසා මම මේ රූපය ගැන එතනින් නවත්තනවා. මේ ලොකු විස්තරයක් තියෙනවා. රූපය ගැන තව දැනගන්න ලොකු විස්තරයක් තියෙනවා. අපි ඊළඟට තව පොඩි වෙලාවක් තියෙන නිසා විඥාන ස්කන්ධයට යමු නේද? විඥාන ස්කන්ධය. විඥාන කියන්නේ කුමක්ද? පංචස්කන්ධයෙන් දෙවන්න නෙවෙයි ඒක විඥාන. ඒ නාම ධර්ම අතුරෙන් පංචස්කන්ධයේ තියෙන නාම ධර්ම අතුරෙන් එකක් තමයි විඥාන. විඥාන කියන්නේ සිත. වේදනා සංඥා සංඛාර විඥාන. මේ එතකොට විඥාන ස්කන්ධය ගැන තමයි මේ දෙවෙනියට මේ පොතේ සඳහන් වෙන්නේ. විඥාන කියන්නේ මොකද්ද? සිත. රූප ස්කන්ධයෙන් අන්‍ය වූ සතර නාම ස්කන්ධයන් අතුරෙන් ආලම්බන කියන මේ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර ගැන කියලා විඥාන ස්කන්ධය තමයි මෙතන විස්තර වෙන්නේ. එතකොට පංචස්කන්ධයෙන් රූපස්කන්ධය කියන්නේ රූපස්කන්ධය අනිත් හතරම නාමස්කන්ධ. ආලම්බන රසානුභවන ලක්ෂණ වූ ස්වභාවය තියෙනවන අන්න ඒකට වේදනාස්කන්ධය කියනවා. වේදනාව අරූපී ධර්ම අරූපී ස්කන්ධ නාම ධර්ම නාම ස්කන්ධ අතරින් වේදනාස්කන්ධය. ඊළඟට සංඥාස්කන්ධය සංඥා හැඳිනීම. ඒ කියන්නේ ස්කන්ධයක් කියන්නේ මේක ගොඩක්. ස්කන්ධය කියන්නේ ගොඩක් කන්දක්. ඒකයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. ඊළඟ ඒ කියන්නේ ගොඩක් කියලා වේදනා ගොඩක්. අපි දන්නවා 108ක් වැදෑරුම් වේදනාවක් සඳහන් වෙනවා. ඊළඟට සංඥා ස්කන්ධය කියන්නේ හැඳිනීම ගොඩක්. අපේ හැඳිනීම ගොඩක් නේ. ඒ ගොඩ නිසා තමයි ස්කන්ධ කියලා කියන්නේ. කඳු සංඥා ස්කන්ධය. සියල්ල එක්කල සංඥා ස්කන්ධය. අපි දැන් සංඥා කියන එක ගැන ඉගෙන ගත්තා නේද? ඉස්සෙල්ලාතර මේ රන්කරුවාගේ කතාවේ දලුවා ගම්බැස්සා රන්කරුවා කියන එකේදී සංඥා කියන්නේ පළවෙනි එක. සංඥා හැඳිනීම විවිධයි. මහා ගොඩක් හැඳිනීම සකස් කිරීම උත්සාහ කිරීම මේ ලක්ෂණ කොට තියෙන යම් ධර්ම සියල්ලම සංස්කාර ස්කන්ධය. සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ සියලුම මේ දැන් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය අපේ චෛතසික ධර්ම වලින් දෙකක්. චෛතසික 52ක් තියෙනවනේ. ඒ දෙකක්. ඉතුරු චෛතසික 50ම යන්නේ සංස්කාර ස්කන්ධයට. ඒ 50යි ඒවත් එක ඒ ආශ්‍රිතව ඇතිවන සියලුම ඒ තත්වේ චෛතසික 50ම සංස්කාර ස්කන්ධය. එතකොට අරමුණු බැලීම් සංඛ්‍යාත දැනීම ලක්ෂණ කොට ඇති සියල්ල නුවණින් එක්රස් කොට විඥාන ස්කන්ධ. විඥාන ස්කන්ධය කියන්නේ මේ සියලුම සිත් තමයි. මේ සතර නාමස්කන්ධ අතරින් විඥාන ස්කන්ධය මනාව දැනගත්තා කල්ලි ඉතිරි ස්කන්ධ
තුන සුවසේ දත හැකි වන නිසා අන්න ඒක නිසා තමයි මේ විඥාන ස්කන්ධය පළමුවෙන් දේශනා කරන්නේ. මේ පොතේ සඳහන් වෙනවා එහෙම මේ විඥාන ස්කන්ධය අපි දැන් ඉගෙන ගන්න වේදනා සංඥා සංකාර විඥාන කියලානේ. ඒතර නාම ධර්ම වලින් අන්තිම එක විඥාන. නමුත් මෙතන කියනවා විඥාන ස්කන්ධය මුලින් තේරුම් ගත්තම අනිත් ස්කන්ධ තුනම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නිසා පළමුව විඥාන ස්කන්ධය විස්තර කරනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. පළමු කී විඥාන ස්කන්ධයගේ ලක්ෂණ සූත්‍ර දක්වා සමර්ථනය කරනු පිණිස කිංචනාදිය කියවුය. මේ ප්‍රශ්නයක් අහන්නේ කිංච. දැන් විඥානන ලක්ෂණය තමයි විඥාණය. දැනගන්නා ලක්ෂණය. විඥානාති කෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. යන්න විඥානය කියන්නේ මේක එන්නේ අර මේ මූල මේ අර මූල 50කේ සඳහන් වෙන සූත්‍රය මම හිතන්නේ අර විසාක සිටු සමග තියෙන ඒ සාකච්ඡාව සඳහන් වෙන සූත්‍රය තමයි සඳහන් වෙන්නේ විඥානාති කෝ ආවසෝ තස්මා විඥානන්ති උච්චති. යන විඥානය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් කියන දැන ගැනීම. විඥානන ලක්ෂණේ විඥානය. අරමුණු දැනගන්නා හේන් විඥානයයි කියනු ලැබේ. යම් ස්වභාව ධර්මයේ විඥානාර්ථයෙන් විඥාන වේ නම් එය අරමුණු සිතීම අර්ථයෙන් චිත්ත නම් වේ. විඥාන සිත කියන්නේ විඥානය. තව විවිධ මත තියෙනවා විවිධ වචන තියෙනවා මනෝ. ඒ වගේ මේ කරුණ තමයි විඥාණයෙන් අදහස් වෙන්නේ. අරමුණු හඟනාර්ථයෙන් මනෝ නමුදු වේ. මෙසේ විඥාන චිත්ත මනෝ කියන එක තුනම එක අර්ථ. නමුත් මේ ධර්මයෙහි මේ වචන විවිධ තැන්වල විවිධ ඒ අදහස් දැක්වීම සඳහා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තුනෙන්ම කියන්නේ එකයි. විඥාන චිත්ත මන. මෙතකින් ස්කන්ධ වශයෙන්ද ભેද වශයෙන්ද පර්යාය වශයෙන්ද විඥානය ප්‍රකාශ කරන ලදී. මේ පෙරකී පද තුනම අර්ථ වශයෙන්ම එකක් වුවත් අනබාන අර්ථ වශයෙන් එකක් වුණා මේ ಜಾති වශයෙන් කොටස් තුනක් කියලා කියනවා. කුසල අකුසල කුසල අකුසල අව්‍යාකෘත ත්‍රිවිධයි. කුසල සිත් අකුසල සිත් අව්‍යාකෘත සිත්. ඒක අපි දන්නවා මේ විඥානයේ දැන විඥාන ස්කන්ධය කියන්නේ. එතකොට කුසල වශයෙන් මේ දන්න කරුණු අපි ඒත් කියමු. කුසල වශයෙන් භූමි ભેදෙන් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා සතර වැදෑරු. කුසලය සතර වැදෑරු. භූමි වශයෙන් කුසලය භූමි වශයෙන් සතර වැදෑරුම අපි දන්නවා. ඒක ඉගෙනගෙන තියෙනවා. ඊළඟට කාමාවචර කුසලය ඒක මේ අර අට ආකාරයක් තියෙනවා. මෙතන අපේ මේ කුසල් සිත් අට සඳහන් වෙනවා. සෝමනස්ස උපේක්ඛා ඥාන සංඛාර ભેදෙන් අට වැදෑරුම් මම දන්නවා කවුරුත් මේක දන්නව ඇති. මම හිතන්නේ පළවෙනි අපි ධම්මාචාර්ය විභාගය කරපු අය ඇති මෙතන. මේක කරපු අය දන්නවා. කුසල් සිත් අට මේ සඳහන් වෙන්නේ. සෝමනස්ස කියන්නේ දැන් මෙතන සෝමනස්ස සාගත සිත් හතරක් සඳහන් වෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික, ඥාන සම්පයුක්ත සසංකාරික, ඊළඟ ඥාන විපයුක්ත සංකාරික, ඥාන විපයුක්ත සසංකාරික. මේ හතරම සෝමනස්ස සාගතයි. අනිත් සිත් අතර අර ආකාරයෙන් උපේක්ඛා සාගත. ඒකට සෝමනස්ස සාගත සිත් තියෙනවා මෙතන. ඊළඟ උපේක්ඛා සාගත සිත් හතරක් තියෙනවා. සෝමනස්ස සාගත හතරක් තියෙනවා. ඊළඟ ඥාන වශයෙන් ඥාන සම්පයුක්ත හතරක් තියෙනවා. සෝමනස්ස උපේක්ඛා වේදෙන්. ඥාන විපයුක්ත හතරක් තියෙනවා. ඒත් සෝමනස්ස උපේක්ඛා වේදෙන්. ඒතර ඥාන සම්පයුක්ත තියෙනවා ඥාන විපයුක්ත. මම හිතන්නේ කවුරුද දන්නවද? සංකාරික සසංකාරික. ඔය විදිහට තමයි අට වැදෑරුම් කියලා කියන්නේ. ඒ අට සිත් අටක් කියන එකයි කියන්නේ. සිත් අටයි අට වැදෑරුම්. මේ අට වැදෑරුම් සිත් අර විදිහට ගොනු කරන්න පුළුවන්. සෝමනස්ස සාගත සිත් තියෙනවා. උපේක්ඛා සාගත සිත් තියෙනවා හතර බැගින්. ඥාන සම්පයුක්ත හතරක් තියෙනවා. ඥාන විපයුක්ත හතරක් තියෙනවා. ඊළඟ අසංකාරික හතරක් තියෙනවා. සසංකාරික හතරක් තියෙනවා. ඒක දන්නවා කියන එක මට තේරෙනවා. මට හිතෙනවා මම දන්නවා. රූප ගැන දන්නව නම් මේ ටික දන්නවා. එතකොට යම් කාලයක දෙය්‍ය ධර්ම ප්‍රතිග්‍රාහක දේශ කාල කල්යාණ මිත්‍රාදී සම්පත් හෝ අන්‍ය වූද ශ්‍රද්ධා බහුල බව පාරිශුද්ධ දෘෂ්ටිතාව කියන්නේ පිරිසුදු දෘෂ්ටියක් තිබීම කුසල ක්‍රියාවේ ආනිසංස දැකීම
සෝමනස්ස පටිසන්ධිය යනාදී සෝමනස්ස හේතුවක් ලැබ තුටු පහටුව දෙන ලද්දේ විපාක ඇත. අන ඒ කියන සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොටගෙන මුක්ත ඡාගතාදී ගුණෙන් යුක්තව පසුබට නොබ තමාම උත්සාහවත් වූයේ දාන ආදී පින්කම් කෙරේ නම් ඕහට සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංඛාර සිත උපදී. අර කෙටියෙන් මේ අපි ඉගෙනගත්තු දේ මේ සඳහන් වෙන හැටි නබාන කෙටියෙන් හරි පිළිවෙලට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඥාන සම්පයුක්ත වෙන හැටි, සෝමනස්ස වෙන හැටි, අසංඛාරික වෙන හැටි තමයි මේ පළමු සිත මේ ගැන සඳහන් වෙන්නේ. හොඳ විස්තරයක් එතන තියෙනවා කෙටියෙන්. පැහැදිලි නේද? ඒක මුත්තේ විස්තර කරන්න ඕනේ නෑ නේද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒව මූලික කොටසනේ. ඉතින් ඒක නිසා ඒක තේරෙනවා. දැන් විස්තර වැඩි විස්තර අපි මෙහෙම කියවගෙන යනවා. එහෙම තේරෙනව නේද? ඒ කියන්නේ මම මේක දන්න මට හිතෙන්නේ මේ කුසල සිතට ගැන කවුරුත් දන්නවා කියලා හොඳට. මේ මූලික අඩිතාලමේදී අපි ඔය ඔක්කොම ඉගෙන ගන්නවානේ. ඔව් ඉගෙන ගන්න. දැන් අපි අභිධර්මාචාර්ය පළවෙනි මේ විභාගය කරලා තියෙන අය ඉන්නවනම් මේක පැහැදිලිව දන්නවා. එහෙම නැත්නම් මට කියන්න කරුණා කරලා මේ පැකිලෙන්න එපා. මම කියලා දෙන්න. මට අමාරුවක් නෑ කියලා දෙන්න. දන්න දෙයක් ආයයි කියන එක ඒකයි මම කල්පනා කරේ. මම කියන්නම්. මේ විදිහට දැන් ඔන්න බලන්න මේ පළවෙනි සිතම ගැන විස්තරයක් ඒ කරේ. ඒ කියන්නේ මේ ඥාන සම්පයුක්ත වෙන්න කර්ම විපාකය ගැන අදහසක් තියෙන්න ඕනේ. ඊළඟට පරිශුද්ධ දෘෂ්ටිතාවය කියන්නේ සම්‍යක් දෘෂ්ටිය තියෙන්න ඕනේ. නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. කුසලයේ ආනිසංස දකින්න ඕනේ. ඊළඟට සෝමනස්ස පටිසන්ධිය නිසා තමයි සෝමනස්ස තියෙන්නේ. සෝමනස්ස හේතු වලට ලැබෙන්නේ හැමතිස්සෙම. ඊළඟට මේ දැන් අසංකාරික කියන්නේ පසුබට වෙන්නේ නැතිව ඒ තමුන් කරන පින්කම් වලින් නියැලීම. අසංකාර කිසිම පෙළඹවීමක් නැතිව નિરાයාසයෙන්ම Tamanට ඇතිවන කුසල සිත. අන්න ඒක තමයි පළවෙනි සිත සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාර. දෙවෙනි සිත අර සියලුම කරුණු තියෙනවා අර පින්කම සිදු කරන වෙලාවේදී තමන් විසින් අනුන් විසින් උත්සාහවත් කරන සිත තමයි දෙවෙනි සිත. සසංකාරික කියන්නේ පෙළඹවීමක්. දැන් මටම පින කරන්න සිත එනවා. නමුත් ආහිතනෝ නෑ පස්සේ කරනවා. ආහිතනෝ නෑ දැන් කරන්න ඕන. ඔය වගේ මම කරන්න ඕන නෑ කරන්න ඕන. අන්නේ මේම පෙළඹවීමක් මගෙන් වෙන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වේ එන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් පොළඹවනවා. ඔයා කරන්න මේ කුසලයේ කරන්න කියලා. අන්න එහෙම ඒ අදහසින් සසංකාරික කියන්නේ තමාගේ හෝ අනුන්ගේ පෙළඹවීමක් අනුව කරන කුසලය. කුසල සිත. කුසලයේ සම්බන්ධ සිත. අසංකාරික කිව්වේ තමාම විසින්. තමාටම මේ සිත පහළ වෙන්නේ ඒකයි අසංකාරික. ඒ අසංකාරික සසංකාරික ભેදේ ඒවයි ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ කර්මයේ කර්ම විපාකයේ දැනගෙන. සෝමනස්සාගත කියන්නේ සොම්නස් සිතින්. සෝමනස්සාගත සිතින්. ඥාන විප්‍රයුක්ත කියනකොට වෙනස තියෙනවා. ඥාන විප්‍රයුක්ත කියන්නේ කර්මය සහ කර්මඵලය ගැන විශ්වාසයක් නැහැ. ඥාන විප්‍රයුක්ත. එතකොට හැමතිස්සෙම ද්වේතුක කුසල සිතක් එයාට ඇති වෙන්නේ. ඥාණයෙන් තොරයි. ඥාණයෙන් තොරන නිසා අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා අපි කුසලයක් කරනකොට මෙන්න මේ පළවෙනි කුසල සිත ලැබෙන ආකාරයට තමයි අපි සිත මෙහෙවන්න ඕනේ. අර අතීතනා කියන්නේ මේ අතීත කියන්නේ මේ කුසලයේ කරන්නට පළමුව කුසලයේ කරන අවස්ථාවේ කුසලයෙන් පසුව මේ තුන් අවස්ථාවෙම සිත පිරිසිදුව තියාගන්න ඕන. සොම්නස්සාගත වෙන්න ඕන. කර්මඵලය අදහා ගන්න. අනේමයි ඒක තමයි හොඳම පළවෙනි කුසල සිතේ. ඉතින් වාග්තනාට ඒක තියෙනවා. සමහරුන්ට පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ අර ඥාන සම්ප්‍රයුක්ත අලෝභ අද්වේෂ අමෝහ කියන ත්‍රි හේතුක ගතිය ත්‍රි හේතුක සිතක් පටිසන්ධියේ ඇති වෙන්නේ නැහැ මේ කුසල් සිත් අරමුණු වෙලා යන අවස්ථාවක. ඉතින් ඒක නිසා ඥාන සම්ප්‍රයුක්ත. ඥාන විප්‍රයුක්ත කියන්නේ දැන් අපි දන්නවද අපි ඥාන විප්‍රයුක්ත කියන්නේ ඥානයක් නැහැ. කර්මය සහ කර්මඵල ගැන ඇදහිීමක් විශ්වාසයක් යට නැහැ. නමුත් එයා සතුටින් ඒ පින කරනවා. ඉතින් එතකොට මොකක්ද තියෙන්නේ? අර අමෝහ ප්‍රඥාව නැති ගතියක් තමයි ඒ සිතේ තියෙන. ද්විහේතුක සිතක් එතකොට ඇති වෙන්නේ. ඥාන විප්‍රයුක්ත වුණාම ද්විහේතුක සිතක්. ඊළඟ උපේක්ඛා සාගත කියන්නේ සොම්නසත් නෑ. ඒකතේ ප්‍රතිසන්දියෙන් ලබන තත්වයක් ඒක. ඔයා උපේක්ෂා සාගතව කටයුතු කරන්නේ
සොම්නසත් නැහැ. ඉතින් දුම්නස කොහොමත් නැහැ පිනක් කරනකොට උපේක්ෂා සාගතව කරන්නේ. මේක මතක තියාගන්න. එතකොට පෙර කීසේ තුඩුපහටුව සම්මාදිට්ඨිය පෙරට කොට අමුත්ත ඡාගතාදී අර ඉස්සල කරුණයි මෙරමා විසින් උත්සාහවත් කරන ලද්දේ පින්කම් කරේ නම් අනේට දෙවෙනි සිත මෙරමා විසින් වෙන්නත් පුළුවන්. කියන අනුන් විසින් උත්සාහ කරලා වෙන්නත් පුළුවන්. මග මමම තමාගේම සිත පසුබට වෙමින් ආයි උරන්දු වෙමින් ඒ වගේ යන සිත තමයි සසංකාරික කියන්නේ. ඊළඟට මේ තුන්වෙනි කුසල සිත ඥාන විප්පයුත්ත. ඥාන විප්පත කියන්නේ ඥාණය නේ. කර්මය සහ කර්මඵලය අදහා ගැනීමේ ශක්තිය ඒ හැකියාව යාට නෑ. දැන් අපි දන්නවා පොඩි දරුවෙක් දැන් අපි ස්වාමීන් වහන්සේ නමකට වඳිනකොට එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා අපි විහාරයේදී බුදුරජාණන් වහන්සේ වඳිනකොට මල් පූජා කරනකොට දෙමව්පියෝ වැඩිහිටිය අය කරනකොට පොඩි දරුවොත් කරනවා මේවා. හරි සතුටින් කරන්නේ. හැබැයි යාට කර්මය සහ කර්මඵලය ගැන විශ්වාසයක් එයා දන්නේ නැහැ. එයාට තේරුමක් නැහැ. හැබැයි පොඩි කාලේ මෙහෙම කරාට පස්සේ ලොකු වෙනකොට එයාට ඥානය ඇති වෙනකොට නුවණ ඇති වෙනකොට අර පුරුදු අනුව එයාට මේ විශ්වාසය ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා. කර්ම සහ කර්මඵලය ගැන විශ්වාසය ඇති වෙනවා. ඒක නිසා පොඩි දරුවා වුණත් ඒව කරන එක වටිනවා. ඉතින් ලොකු අය නම් ඥාන විප්‍රයුක්ත අය එහෙම ඥාන විප්‍රයුක්තව කරුණු දහම් යෙදෙනකොට ඒක ලොකු වැඩක් තියෙනවා එතන. මේ අමෝහය නැහැනේ එතන. මෝහය එනවනේ. ඥාන විප්‍රයුක්තයිනේ. ඒකයි. ඒ නිසා ඒක තේරුම් ගන්න. උදාහරණයක් තමයි අර දුන්නේ මේ පොඩි කෙනෙක් මේ වැඩිහිටිය අය කරන පින්කම් දැකලා ඒ විදිහටම කරනවා ඒගොල්ලෝ. සතුටෙන් මල් පූජා කරනවා, බුදුහාමුදුරන්ට වඳිනවා, බුදුරජාණන් ස්වාමීන් වහන්සේලාට වඳිනවා. ඒව කරනවා. හරි සතුටින් කරන්නේ ඒවා. හැබැයි යාට කර්මඵලය ගැන විශ්වාසයක් නැහැ. ඊළඟට මේ මෞපියන් අර ඒක තමයි මේ විදිහට තියෙන ඥාන මේ විප්පයුක්ත සසංකාරික කියන්නේ දැන් අසංකාරික සසංකාරික ભેදය තියෙනවා. පොඩි දරුවට උනත් අසංකාරිකවයි ඇති වෙන්නේ. මං වඳින්න ඕන බුදුහාමුදුරන්ට කියලා ලොකු අය වඳිනකොට වඳිනවා. සසංකාරික කියන්නේ අනිත් අය මේ පෙළඹවනවා. වැඩිහිටිය කියනවා වඳින්න පුතේ කියලා ඒ වගේ උගන්වනවා. කියනවා. එතකොට එයා වඳිනවා. සතුටින් වඳින්නේ. හැබැයි කර්මඵලය ගැන විශ්වාසයක් නැහැ. ඥාන විප්පයුක්තයි. ඒවා ඒ වචන අනුව තේරුම් ගන්න ඕනේ. වචන අනුව තේරුම් ගන්න ඕනේ. මේ අනුව තමයි අපේ සිතුත් ඇති වෙන්නේ. ඒකයි. උපේක්ඛා සාගත කියන්නේ ඒ ආකාරයෙන්ම සිත තමයි උපේක්ඛා සාගත වෙන්නේ. ඊළඟට මේ රූපාවචර කුසල ගැන කරන මේ කාමාවචර කුසල සිත් 8 මේ කිව්වේ. රූපාවචර කියන්නේ අපි දන්නවා අපි ඒව කලින් ඉගෙන ගත්තා. ඒක නම් මම කියන්නේ විස්තර කරන්න ඕනේ. පවිරස්සලත් අපි ඉගෙන ගත්තා. ධ්‍යාන සම්බන්ධව රූපාවචර විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල සිත. ඒක තමයි එක. ඊළඟ විතක්ක අයින් වෙනවා. විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ඥාන කුසල සිත. ඊළඟට විචාරත් අයින් වෙලා පීති සුඛ ඒකග්ගතා සහිත තතිය ඥාන කුසල සිත. සුඛ ඒකග්ගතා සහිත චතුර්ථ ඥාන කුසල සිත. උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ඥාන කුසල සිත. මේ විදියට රූපාවචර කුසල සිත්. මෙතන දැන් මේ පස් ආකාරයේ ණය පහ විදියට තියෙන්නේ. හතර ආකාරයට වෙනකොට දෙවෙනි සිතට විතක්ක ਵਿਚාර දෙකම අයින් වෙලා වැටෙන්නේ. පීති සුඛ ඒකග්ගතා. ඊළඟ තුන අර වගේමයි පීති සුඛ ඒකග්ගතා. හතරවෙනි එක උපේක්ඛා ඒකග්ගතා වශයෙන් අර එක වෙනස් වෙලා සඳහන් වෙනවා. ඒ කියන්නේ පළවෙනි මේ ධානා සිතේ අංග පහෙන් දෙකක්ම නැති වෙනවා දෙවෙනි ධානා සිතට එනකොට. ඒක ඒව රූපාවචර කුසල සිත. ඊළඟ අරූපාවචර කුසල සිත අපි දන්නවා. ඒවයි තියෙන උපේක්ඛා ඒකග්ගතාවේ වලින් මේ තමයි ඒක වටන් ගන්න. අර මුල් ධානාංග මොනවත් නැහැ. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, අකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන ධානා සිත් හතර තමයි අරූපාවචර කුසල සිත්. ඊළඟ ලෝකෝත්තර අපි දන්නවා සතර වැදෑරුම් සෝතාපට්ටි සකදාගාමී අනාගාමී අරහන්ත කියන මග්ග සහ ඵල වශයෙන් කුසල සිත් හතරයි තියෙන්නේ. මග්ග සිත් හතර තමයි කුසල සිත්. ඒක දන්නව පැහැදිලි. මේ විදිහට දැන් අපි මෙතනින් පාඩම නවත්තමු නේද? මෙතනින් මම නිමා කරනවා. දැන් මේ සිත් 79
සිත 89 විදිහට එන විදිහට තමයි මේ මෙතන මේ කරුණු සඳහන් කරේ. 121 ගැන සඳහන් කරන්න ඕන නම් ආයෙත් මට කියන්න පුළුවන් ඊළඟ දවසේ. අපි මෙතනින් නවත්වමු. දැන් මේ කාලය ආසන්නයි. ඉතින් අද මේ පළවෙනි පාඩම අපි පටන් ගත්තේ මේ පාඩමේ හුඟක් තියෙන දන්න කරුණුමයි. ඉතින් ඒ ආකාරයෙන් අපි මේ කරුණු ඉගෙන ගත්තා. ඉතින් අපිට මේ විශේෂ මේ වෙනුවෙන් විශේෂයෙන් අපිට අපි විශේෂණ පුණ්‍යානුමෝදනා කරනවා අපිට මේ සම්බන්ධව මග සලසා දුන් ගෞරවනීය අපගේ නායක ස්වාමීන් වහන්සේට වහන්සේගේ සියලු ශාසනික අධ්‍යාශන සමෘද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උතුම් නිවන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ඊටමත් ඉක්මනින් නිවන සුව ලබන්නට උන්වහන්සේට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප හැමදෙනාම මේ අවස්ථාවේ විශාල කුසල සිත් කරගත්තේ. ඉතින් ඒක නිසා මේ අපි හැමදෙනාම මේ පින් එකාකාරව පිළිලා අපට උතුම් ධර්මාවබෝධය හැමදෙනාට ඉක්මනින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී දෙවියෝ දිව්‍ය අසීසු සපසම්පත් වර්ධනය කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි මිස්ගේ මයික් එක මියුට් වුණා මිස් අන්මියුට්. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි මිස්. මම හිතන්නේ මිස් අයින් වුණා වගේ. නෑ මිස් ඉන්නවා. මයික් එක මියුට් වෙලා වගේ. මිස්ගේ මයික් එක මියුට් වුණා. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි මිස්. කමක් නෑ අපි කතා කරන එක ඇහෙවි මිස්ටර් මං හිතන්නේ. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි නෑ වගේ. ඉවත් වෙලා ඒක. ඉවත් වෙලා වගේ. නෑ මෙහෙණින් වහන්සේ කුමුතුණී කියලා තියෙන්නේ. කුමුදුනේ නම් ඉන්නවා. හරි දැන් තමයි මේ මගේ බටන් එක මේ මොකක් හරි වෙලා ප්‍රෙස් වෙලා මට ඒක හදන්න බැරි වුණා. තෙරුවන් සරණයි. මේ පින් අනුමෝදන් වෙන්න නිවන් සුව පතන්න මම ඒ ගාථාව කිව්වේ කාටත් පින් දුන්නා. හරි සාදු ටීචර් අපේ සිද්ධ වේවා. දෙනාට මුදනාම නිරෝගී සුවපත් වේවා උතුම් ධර්ම සාදු බුදු වේදත් එසේම වේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය නිවන් ලබා ගන්න හැකියාව ලැබේවා. ටීචර් තුන්වෙනි කොටසත් කරනවද ටීචර්? තුන්වෙනි කොටස කියන්නේ විසුද්ධි මාර්ගයේ මේ සද්ධර්මාචාර්ය මේ කරන්නේ ඒකනේ. මම හිතුණා දෙකට කියලා. මේ පටන් ගත්තේ තුන. හරි. දෙකක් කරනවනේ. තෙරුවන් සරණයි.